හරි. අපි මේ වෙළඳාම කියන නිබන්ධනේ මෙන්න මේ නිබන්ධනේ තමයි දැන් මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න හදන්නේ පුතාලා. දැන් පුතාලා දන්නවා මේ වෙළඳාම කියන පාඩම ගත්තාම මේ වෙළඳාම කියන පාඩමේ තියෙනවා ප්‍රධාන කොටස් දෙකක්. ඒ කොටස් දෙක තමයි එකක් තමයි දේශීය වෙළඳාම කියන කොටස. අනිත් එක තමයි විදේශීය වෙළඳාම කියන කොටස. විදේශීය වෙළඳාම කියන කොටස. හරි. පාඩමේ 50 වගේ මේ කොටස් දෙක තියෙනවා. ඒ ළමයින්ට දැන් දේශීය විදේශීය වෙළඳාම ගත්තාම බොහොම සාම්ප්‍රදායික මේ කොටස් වලින් සමන්විතත් වෙනවා. ඒ වගේම වර්තමාන යුගවල දානවනේ මේ ඔන්ලයින් මාකටිං කියන එක, ඒ කියන්නේ අන්තර්ජාලය හරහා විකිරීම කියන එක ජනප්‍රිය වෙලා තියෙන හින්දා වර්තමානයේදී වැඩිපුරම මේ විභාගෙදී වැඩි ප්‍රවණතාවයක් තියෙනවා දේශීය වෙළඳාම හෝ විදේශීය වෙළඳාම කියන දෙකම ඒ තියරි දෙකම ඇතුළත් කරලා ඔන්ලයින් මාකටිං වලින් නැත්නම් අපි කියන මංගත වෙළඳාම කියලා. මේකට කියන්නේ මංගත වෙළඳාම කියන මේ මංගත වෙළඳාම හරහා ප්‍රශ්න අහන්න වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒක ඔයගලන්ට පෞද්ගලික පාස් පේපර් බලුවාම විශේෂයෙන්ම 2019 අවුරුද්දේ ඒ වගේ මේ ඊපෙරේදා තිබුණ 2020 පේපර් එක ඒ වගේ පේපර්ස් බලුවාම ඔයගලන්ට අවබෝධ කරගන්න පුළුවන් මොකද ලෝකේ ට්‍රෙන්ඩ් එක හැදෙන්නේ මංගත වෙළඳාම. ඒක නිසා තමයි මේ අනිවාර්ය විභාගෙදී මේ ප්‍රශ්න අහන්නේ. අපිට දැන් මංගත වෙළඳාම පිළිබඳව කරුණාකාරණ සාකච්ඡා කරමු අපි නිබන්ධනයේ අවසානයේදී. ඉස්සලා මංගත වෙළඳාම අඳුර ගන්න කලින් අපිට වෙළඳාම කියන එක වැදගත් වෙනවනේ. අපි ඉස්සලා අවබෝධ කරගන්න වෙළඳාම කියන්නේ මොකක්ද කියන කාරණේ. එමනම් අපි සාකච්ඡා කරමු වෙළඳාම කොහොමද වෙළඳාම කියන එකේ මූලික තීරි කොටස් සකස් වෙන්නේ. හරි. වෙළඳාම ගත්තාම පුතාලා වෙළඳාමෙදි වෙන්නේ පාර්ශ්ව දෙකක් සම්බන්ධ වෙනවා. පාර්ශ්ව දෙකක් සම්බන්ධ වෙනවා. ඒ පාර්ශ්ව දෙක තමයි එකක් තමයි ගැනුම්කරුවන් සම්බන්ධ වෙනවා. අනිත් එක තමයි විකුණුම්කරුවන් සම්බන්ධ වෙනවා. හරි. ඒක තමයි ගැනුම්කරුවන් සම්බන්ධ වෙනවා. අනිත් එක තමයි විකුණුම්කරුවන් සම්බන්ධ වෙනවා. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් එකිනෙකාව මුණ ගැහෙන ඕනම තැනකට අපි වෙළඳ පළක් කියලා කියනවා. ඕනම තත්ත්වයකට අපි කියනවා වෙළඳ පළක් කියලා. හරි. දැන් ගැනුම්කරුවෝ සිද්ධ කරන්නේ මිලදී ගැනීම කියන එක, විකුණුම්කරුවෝ සිද්ධ කරන්නේ විකිණීම කියන එක. මේකේ ප්‍රතිඵලයක් විදිහට මිලදී ගැනීම සහ විකිණීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි භාණ්ඩයක අයිතිය කියන එක මාරු වෙන්නේ. අයිතිය කියන එක මාරු වීම සිද්ධ වෙනවා. ඒ අනුව දැන් පුතාලා වෙළඳාම කියන එක නිර්වචනය කරනකොට මතක තියාගන්න ඕන. මිලදී ගැනීම හෝ විකිණීම සමග සිදුවන භාණ්ඩයක අයිතිය මාරු වීමේ ක්‍රියාවලිය තමයි වෙළඳාම කියන්නේ. හරි. ඊමෙත ඔය අනිත් පැත්තට කියන්නේ භාණ්ඩයක අයිතිය මාරු වීම සමග සිදුවන මිලදී ගැනීම සහ විකිණීමේ ක්‍රියාවලිය තමයි මොකද්ද? වෙළඳාම කියලා කියන්නේ. ඒකට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් මූලික වශයෙන්ම සම්බන්ධ වෙනවා. ඉතින් අපි දන්නවා සාමාන්‍ය වෙළඳාම කිව්වහම ඒකේ ප්‍රධාන ප්‍රභේද කීපයක් තියෙනවා. හරි. වෙළඳාමේ ප්‍රධාන ප්‍රභේද කීපයක්ම තියෙනවා. එකක් තමයි දේශීය වෙළඳාම තියෙනවා. ඒ වගේම විදේශීය වෙළඳාම කියන එක තියෙනවා. දේශීය වෙළඳාම සහ විදේශීය වෙළඳාම. දේශීය වෙළඳාම අපෝ අපිට ආයි කොටස් දෙකකට බෙදන්න පුළුවන්. තොග වෙළඳාම තියෙනවා. අනිත් එක මොකද්ද? සිල්ලර වෙළඳාම තියෙනවා. විදේශ වෙළඳාම අපිට අපෝ කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ආනයන වෙළඳාම තියෙනවා. අනිත් එක මොකද්ද? අපනයන වෙළඳාම තියෙනවා. මේවා තව බෙදන්න පුළුවන්. ප්‍රතිඅපනයන අන්තරාල ඒ වගේ බෙදන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේදී කොටස් සාකච්ඡා කරමු. දැන් පුතාලේ අතට හම්බෙලා තියෙන මෙන්න මේ නිබන්ධනයේදී අපි සාකච්ඡා කරන්නේ මොකද්ද? අපි කතා කරන්නේ මෙන්න මේ දේශීය වෙළඳාම ආශ්‍රිත න්‍යායාත්මක කරුණු කාරණා තමයි අපි නිබන්ධනයේ ආශ්‍රයෙන් අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්නේ. දැන් පුතාලා දන්නවනේ වෙළඳාම කියලා කියන්නේ මොකද්ද? භාණ්ඩ වෙළඳාමක් කියලා කියන්නේ නිෂ්පාදක අයිතිය මාරු වීමත් සමග සිදුවන මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතු වලට අපි කියනවා වෙළඳාමක් කියලා. ඒක බෙදෙනවා මූලික වශයෙන් මේ ආකාරයට. රට ඇතුළේ නම් දේශීය, රටෙන් පිටින් විදේශීය. අපි ඉස්සෙල්ලා බලමු මේකේ මූලික කොටස් ටික ලියලා. හරි. එමනම් ඔයාලා යන දෙවෙනි පිටුවට ගිහිල්ලා ඒ වෙළඳාමේ මූලික ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙන කියව ගන්න වෙලාවක් අරගෙන අපි ඉස්සර ලියමු වෙළඳාමක් කියලා කියන්නේ මොකක්ද කියලා මේක ලියන්න. දෙපාර්ශ්වයක් අතරේ
වටිනාකමක් ඇති දෙයක්. වටිනාකමක් ඇති දෙයක්. වටිනාකමක් ඇති දෙයක්. ගනුදෙනු වීම වෙළඳාමයි. වටිනාකමක් ඇති දෙයක් ගනුදෙනු වීම වෙළඳාමයි. වෙළඳාමයි. එසේ නැතහොත් නිෂ්පාදිතයක අයිතිය මාරු වීමත් සමග සිදුවන නිෂ්පාදිතයක අයිතිය මාරු වීමත් සමග සිදුවන නිෂ්පාදිතයක අයිතිය මාරු වීමත් සමග සිදුවන මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුය. මිලදී ගැනීමේ සහ විකිණීමේ කටයුතුය. හරි, ඊට පස්සේ පුතාලට නිබන්ධනයේ බලන්න පුළුවන් දේශීය වෙළඳාමයි විදේශීය වෙළඳාමයි බෙදලා තියෙන විදිහ. ඊට පස්සේ බලන්න සිල්ලරයි තොගයි දේශීයයි විදේශීයයි වෙනම නිර්වචනය කරලා තියෙනවා. ඒ නිර්වචන දිහා විනාඩියක් කරගෙන බලන්න. බලලා highlight කරගන්න ඕනේ දේශීය වෙළඳාම කියලා කියන්නේ රට ඇතුලේ සිදුවන වෙළඳාම, විදේශීය වෙළඳාම කියලා කියන්නේ රටට පිටින් සිදුවන වෙළඳාම. හරි. ඒ දේශීය වෙළඳාම තමයි තොග හා සිල්ලර කියලා බෙදෙන්නේ. මොකද අපි දැන් සාකච්ඡා කරමු තොග හා සිල්ලර වෙළඳාම පිළිබඳව. අපි කරුණු කාරණා පුතා සාකච්ඡා කරමු තොග හා සිල්ලර වෙළඳාම පිළිබඳව. දැන් පුතාලා දන්නවා සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහය කොයි වගේද තියෙන්නේ කියලා. සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහයේදී ඉස්සලම නිෂ්පාදකයා ඉන්නවා. නිෂ්පාදකයා ඊළඟට තොග වෙළෙන්දාට බාණ්ඩ දෙනවා. තොග වෙළෙන්දා පුතා ඊළඟට මොකද කරන්නේ? තොග වෙළෙන්දා පාරිභෝගිකයට බාණ්ඩ දෙනවා. තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට බාණ්ඩ දෙනවා. සිල්ලර වෙළෙන්දා අවසාන පාරිභෝගිකයට බාණ්ඩ දෙනවා. ඔක තමයි සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහය. බාණ්ඩවල මිලක් දැනහැටි පිළිබඳ අවබෝධයක් ගත්තනේ. නැවතුම් විතර නිෂ්පාදකයෙක් ඉන්නවා. ඒ විතර නිෂ්පාදකයා තමන්ගේ විතර රුපියල් 15කට අලෙවි කරනවා. තමන්ගේ විතර කොටද කිකිලි දාන විතර තමයි. පහසුකම් සපයන එක්කෙනා තමයි නිෂ්පාදකයෙක් කියන්නේ. හරි. නැත්නම් වයිද නිෂ්පාදකයෙක් වම් නිෂ්පාදකයා කුකුලන්නේ ගිහින්. ඒගොල්ලන්ට මේ විතර නිෂ්පාදන ක්‍රියාවට පහසුකම් සපයන අය ඉන්නවනේ. ඒ කියන්නේ කූඩුව හදලා පිටුරු දාලා ආදී දේවල්. හරිද? කෑම දීලා ආරක්ෂාව සපයලා නේද? එහෙම තියනවනේ ඒතරම් රුපියල් 15ට අලෙවි කරනවා. 15ට තොග වෙලෙන්දා ගන්න. 15ට තොග වෙලෙන්දාලා ගිහින් තොග වෙලෙන්දා මේක රුපියල් 2ක විතර ලාභයක් දානවා. දාලා සිල්ලර වෙලෙන්දාට දෙනවා රුපියල් 17 ගානේ දෙනවා. සිල්ලර වෙලෙන්දා මේක රුපියල් 3ක් විතර දාලා 20 ගානේ පාරිභෝගිකයට සපයනවා. අපි විතරයක් ගන්න රුපියල් 20 ගානේ. තේරෙනවද? නිෂ්පාදකයට 15ම ලාභ නැහැ. එයාට ඉතින් මේකට කොස්ට් එක රුපියල් 10ක් විතර යනවා ඇති. ඔන්න ඔතන සාමාන්‍ය බෙදාහැරීම ප්‍රවාහය. එතකොට දැන් උදාලා මේක නිර්වචනය කර දැන් අපි ඊළඟ කතා කරන්නේ තොග වෙළඳාම සහ සිල්ලර වෙළඳාම පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. සිල්ලර වෙළඳාම කියන එකෙන් අදහස් වෙන්නේ සිල්ලර වෙළඳාම කියන්නේ අවසන් පාරිභෝගිකයා වෙත. මේක අවසන් පාරිභෝගිකයා වෙත බාණ්ඩ අලෙවි කරනවා නම් හරි අවසාන පාරිභෝජන චේතනාව සඳහා බාණ්ඩ අලෙවි කරනවා නම් ඒ වෙලෙන්ද සිල්ලර වෙනවා. අවසන් පාරිභෝගිකයා වෙත බාණ්ඩ අලෙවි කරනවා නම් ඒ වෙලෙන්ද සිල්ලර වෙනවා. සිල්ලර වෙළඳාමේ ලක්ෂණ මොනවද? අපි ගත්තොත් සිල්ලර වෙළඳාමේ ලක්ෂණ මොනවද තියෙන්නේ? බාණ්ඩවල මිල ඉහළයි. සාපේක්ෂව ඉහළයි. දැන් පේන රුපියල් 20ට අලෙවි වෙනවා. මේකේ දාම. හරි. ඊට පස්සේ මිල ඉහළයි.
ඊට පස්සේ අනිත් එක තමයි දර්ශනීය වෙළඳසල් පාවිච්චි කරන. ඒ කියන්නේ පාරිභෝගිකව අද්ද ගන්න පුළුවන් විදිහට සුපර් මාකට් වලින් දර්ශනීය ආකාරයට භාණ්ඩ අසුරලා තියෙනවා. ඊට පස්සේ භාණ්ඩ විශාල අයිටම සංඛ්‍යාවක් තියෙනවා. කිරි පිටි, සීනි, බිත්තර, පරිප්පු, පොල් තෙල් ඕන භාණ්ඩයක් ගන්න පුළුවන්. සමහර සිල්ලර වලින් තෝ සේවාත් තලෙ කරනවා. භාණ්ඩ වගේම සේවාත් තලෙ කරනවා. ඒ දේවල්. ඊට පස්සේ අනිත් එක තමයි පාරිභෝගික සමීපේ තමයි පීඩලා ඉන්නේ. ඊළඟ අනිත් එක තමයි විශාල වශයෙන් වට්ටම් ලබා දීම වගේ ප්‍රවර්තන වැඩසටහන් ක්‍රියාත්මක කරන. හැබැයි වැඩිපුර අපිට තමයි කරන්නේ ණයට ගන්න දේ. ඒ ඉස්සර නම් ගමේ ගෑනුන්ට ගමේ මුදලාට ණයට දුන්නා. ඒ දුන්නේ මේ බිස්නස් එක වර්ධනය කරගෙන මේ පරමාර්ථය නෙමෙයි වෙන වෙන පරමාර්ථවල. දැන් නම් ඕගොල්ලෝ කඩේකට ගිහලා ණයට ගන්නවා කියන්නේ හීනයක් විතරයි. මොකද මිනිහෙක් ණයක් අරගෙන ඒ ණය ගෙවන්න නැතුව ඉදියොත් කඩේට සෑහෙන පාඩුවක් කරනවා. මොකද රුපියල් 2.45 710 සමහර බාණ්ඩවල තියෙන්නේ. සිගරට් එකේ 710ක් නම් තියෙන්නේ. සිගරට් එකක් කවුරුන් ණයට ඉල්ලගත්තොත් ඒක රුපියල් 60ක් 65ක් විතරනවා සිගරට් එක. ඒ කියන්නේ තව සිගරට් කීයක් විකුණන්න ඕනද ඔය 710 කියන එක ගන්න. ඒ කියන්නේ සිගරට් 4ක් විකුණාම තමයි සිගරට් 10ක් විකුණාම තමයි රුපියලක් තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 60 ගන්න මේ සිගරට් 600ක් විතර විකුණන්න. ඒක නිසා ණයට දෙන්නේ නැහැ කොහොමද? ඒ නිසා අපිට තමයි වැඩිපුරම භාණ්ඩ විකිරීම වෙන්නේ. හරිද? ඒ වගේ සිල්ලර වෙළඳාමේ ඒ වගේම වාර්ෂික පිරිවැටුම තොග වෙළඳාමට සාපේක්ෂව අඩුයි. දැන් මේ තොග වෙළඳාමට දැන් සීනි මුට්ටයක් ගෙනල්ලා ඔගේ සීනි 500 250 කිලෝ 1 කිලෝ දෙක එහෙම විකුණනවා. හැබැයි තොග වෙළඳාම මුට්ට ගණන් එකපාර විකුණන. මෙයාගේ පිරිවැටුම වැඩි මෙයාගේ පිරිවැටුම අඩුයි. මෙයා දර්ශනීය වෙළඳසල් පාවිච්චි කරාට මෙයා පාවිච්චි කරන්නේ විශාල ගබඩ. මෙයා පාරිභෝගික සමීපී ඉඳලා මෙයාට ඉන්න ඕනේ නැහැ පාරිභෝගික සමීප. මොකද මෙයාගේ පාරිභෝගික වෙන්නේ සිල්ලරට. මෙයා කරන්නේ අවසන් පාරිභෝගිකය වෙත අවසන් පාරිභෝජනය සඳහා ලැබෙන්නේ. මෙයා කරන්නේ නැවත විකිණීම සඳහා ලැබෙන්නේ. මොකද මෙයාගේ පාරිභෝගිකය වෙන්නේ සිල්ලර වලින්. මෙයා කරන්නේ නැවත විකිණීම සඳහා ලැබෙන්නේ. තේරුණා මම කියන්නේ? ඒ වගේ වෙනස්කම් මේකේ තියෙනවා. මෙයා වැඩිපුර දෙන්නේ ප්‍රමාණ වට්ටම්. ප්‍රමාණ වට්ටම් කියන්නේ ඔන්න සීනි මුට්ට 10ක් ගන්නවා නම් 100% 5ක් අඩු කරනවා. හැබැයි සීනි මුට්ට 10 ඉඳන් 50 දක්වා ගන්නවා නම් 10ක් අඩු කරනවා. 20ක් අඩු කරනවා. ඔය වගේ ගන්න ප්‍රමාණය වෙනුවට වට්ටමත් වැඩි වෙනවා. අනිත් එක මෙයා අපිට ගන්න මෙයා තොගවලෙන්ද විකුණන්නේ කොහොමද? ණයට විකුණන්නේ. මෙයා විකුණන්නේ ගොඩක් කරාට විකිණීමේ හෝ ආපසු යැවීමේ පදනම. විකිණීම හෝ ආපසු යැවීමේ පදනම. ඒ කියන්නේ බඩු එක ගෙනත් දානවා විකුණ ගන්න බැරි නම් ආයෙ මෙයාට යවන්න පුළුවන්. වැඩිපුර ණයට තමයි අනිවාර්යයෙන් අල වෙන්නේ. ඉතින් ඒ වගේ මේ කාරක ප්‍රාර්ථන අවශ්‍යතාවයම සෑහෙන්න වැඩි. ඒ කියන්නේ නිෂ්පාදකයට සල්ලි දීලා අරගෙන තොග සිල්ලර වෙලෙන්ද ණයට දෙන්න මෙයාට අනිවාර්යයෙන් ලොකු ප්‍රාර්ථනයක් අත්‍යවශ්‍ය වෙනවා. මෙයා ණයට අරගෙන අපිට විකුණන්නේ. මෙයා කාර්ය ප්‍රාර්ථනා අවශ්‍යතාවය කියන එක අඩුයි. තොන ඔය වගේ මේ වෙනස්කම් අනිවාර්යයෙන් ගන්න එක තමයි තොග වලින්ද පුත අයිටම් දෙක තුන යාළුවෙ කරන්නේ. පිටි, සීනි, ඒ වගේ කීපයක්. අර සිල්ලර කඩේක වගේ ගොඩාක් දේවල් නේ. ඒ වගේ වෙනස්කම් මේ තොග සහ සිල්ලර වලින් තමයි අනිවාර්යයෙන්ම තියෙන්නේ. හරි? right. එහෙනම් අපි question එකට යම් පිටු අංක 3ට සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම අතර වෙනස්කම් මොනවද කියලා අහනවා. අපි ලියමු සිල්ලර වෙළඳාම සහ තොග වෙළඳාම අතර තියෙන වෙනස්කම් මොනවද කියලා. මෙහෙම ලියන්න. සිල්ලර වෙළඳාම. සිල්ලර වෙළඳාම. අවසන් පාරිභෝගිකයා වෙත අවසන් පාරිභෝගිකයා වෙත අවසන් පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමයි. අවසන් පාරිභෝගිකයා වෙත අලෙවි කිරීමයි. තොග වෙළඳාම. තොග වෙළඳාම. නැවත විකිණීම සඳහා අලෙවි කිරීමයි. නැවත විකිණීම සඳහා අලෙවි කිරීමයි. සිල්ලර වෙළඳාම. දර්ශනීය වෙළඳසැල් භාවිත කරයි. දර්ශනීය වෙළඳසැල් භාවිත කරයි. දර්ශනීය වෙළඳසැල් භාවිත කරයි. තොග වෙළෙන්දා විශාල ගබඩා භාවිත කරයි.
විශාල ගබඩා භාවිත කරයි. සිල්ලර වෙලෙන්දා බහුලව අත්පිට අලෙවි කරයි. තොග වෙලෙන්දා බහුලව ණයට අලෙවි කරයි. බහුලව අත්පිට අලෙවි කරයි, අනිත් පැත්තේ බහුලව ණයට අලෙවි කරයි. සිල්ලර වෙලෙන්දා අයිටම විශාල සංඛ්‍යාවක් එකවර අලෙවි කරයි. අයිටම විශාල සංඛ්‍යාවක් එකවර අලෙවි කරයි. අනිත් පැත්තේ අලෙවි කරන අයිටම සංඛ්‍යාව සීමිතයි. අලෙවි කරන අයිටම සංඛ්‍යාව සීමිතයි. ඊට පස්සේ සිල්ලර වෙලෙන්දා පාරිභෝගික සමීපයේ ස්ථානගත වී ඇත. පාරිභෝගික සමීපයේ ස්ථානගත වී ඇත. අනිත් පැත්තේ පහසුකම් සහිත ස්ථානයක. පහසුකම් සහිත ස්ථානයක. සිල්ලර වෙලෙන්දා සාපේක්ෂව කුඩා ප්‍රදේශයක් ආවරණය කරයි. දැන් හොරණ තියෙන කාගිල්ස් එකේ හොරණ ප්‍රදේශය තමයි ආවරණය කරන්නේ. සාපේක්ෂව කුඩා ප්‍රදේශයක් ආවරණය කරයි. සමහර කාගිල්ස් දෙක තුනක් තියෙනවා. දැන් පාරවල් දෙකක් තුනක් තියෙනවා නම් ඒ වේ කාගිල්ස් දෙක තුනක් තියෙනවා. මොකද අර පාරෙන් යන අයට අරේ ගිහිල්ලා කාගිල්ස් ගිහිල්ලා බඩු ගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ට ළඟ තියෙන වෙන තරකින් ගන්න පුළුවන්. නේ? ඒ වගේ. හරි. සාපේක්ෂව කුඩා ප්‍රදේශයක් ආවරණය කරලා අනිත් පැත්තේ පුළුල් ප්‍රදේශයක් ආවරණය කරලා සමහර නගරයකට ඉන්න එක තොග වෙලෙන්නයි. පුළුල් ප්‍රදේශයක් ආවරණය කරයි. සිල්ලර වෙලෙන්දා සාමාන්‍ය පරිදි වට්ටම් ලබා දෙයි. සාමාන්‍ය වට්ටම් තමයි දෙන්නේ. සාමාන්‍ය පරිදි වට්ටම් ලබා දෙයි. තොග වෙලෙන්දා ප්‍රමාණ වට්ටම් ලබා දෙයි. ගන්න ප්‍රමාණය වැඩි නම් වට්ටමත් වැඩි. ප්‍රමාණ වට්ටම් ලබා දෙයි. සිල්ලර වෙලෙන්දා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා අඩුය. අනිත් පැත්තේ තොග වෙලෙන්දා පැත්තේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා වැඩියි. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව වැඩි. සිල්ලර වෙලඳාම පිරිවැටුම සාපේක්ෂව අඩුය. අනිත් පැත්තේ පිරිවැටුම සාපේක්ෂව වැඩි. සමහර තොග වෙලෙන්දාට දවසට එකම එක බිස්නස් එකයි වෙන්නේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් කඩේ අරගෙන ඉන්නේ. හක්ක පයින්ක බලාගෙන ඉන්න පාර දිහා එක මිනිහෙක්වත් එන්නේ. එයාට ඉස්සරහා තියෙන සිල්ලර කඩේ මිනිස්සු මීමැස්සෝ වගේ. මීමැස්සෝ වගේ. පිරිලා කඩේ. තොග වෙලඳාමට තොග කඩේ කෙනෙක්වත් නැහැ. මට කඩේ වහන්න ඔන්න මෙන්න දීදී එනවා එක්කෙනෙක් කියලා ලොරියකින් සීනි මුට්ට 50ක් අරන් යනවා. ඉතින් එහෙම යන්නේ සීනි මුට්ට 50ක් යනවා. සමහරවිට අර සිල්ලර කඩේට සීනි කිලෝ 10ක් උගුල ගන්න බෑ දවසට මිනිස්සු ආවා. මිනිස්සු සීනි 500යි 250යි එහෙම අරන් යනවා. ඒතර පිරිවැටුම වශයෙන් ගත්තාම තොගලඳා වැඩි. තොගලඳාගේ වැඩි. සිල්ලර වෙනදාමේ ඒකක මිල සාපේක්ෂව ඉහළය. දැන් බිත්තරයක් රුපියල් 20ක් වුණා යා. ඒකක මිල සාපේක්ෂව ඉහළය. අනිත් පැත්තේ ඒකක මිල සාපේක්ෂව පහළය. ඒකක මිල සාපේක්ෂව පහළය. right මොන වගේ වෙනස්කම් තමයි මූලික වශයෙන්ම තියෙන්නේ. සිල්ලර නාම සහ තොගල නාම අතර. දැන් පුතාලා කොහේ හරි තැනක අපි සිල්ලර කඩයක් දානවා.
කොහේ තැනක අපි සිල්ලර කඩයක් දානවා නම් කුමන සාධක පිළිබඳවද අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? කොහේ තැනක අපි සිල්ලර කඩයක් දානවා නම් අපි සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ප්‍රදේශයේ තියෙන යටිතල පහසුකම්. හරි? කඩයක් කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් ඒකේ තියෙනවා කියන්නේ. ඔය ගෑල්ලමයි මේ උගමන් කියන්නේ නේද? කවුරුත් නැති පළාතකට පැනලා ගිහිල්ලා ඉන්නේ. අපි කන්දක් උඩ කඩයක් දාගෙන ජීවත් වෙමු කියලා කියන්නේ. ඒකට ප්‍රශ්න තියෙනවා. කවුරුත් නැති පළාතක කවුද බඩු ගන්නේ කියන්නේ. කවුරුත් නැහැ නම් ආදරේදී තීරණ ගන්නකොට තීරණ සමහරට අන්ධයි. අන්ධයෝ වගේ ඉදිරියට ගන්න. කවුරුත් නැති පළාතක බඩු ගන්න කවුරුත් නැහැ. අනිත් එක තමයි කන්දක් මුදුනට ඇවිල්ලා බඩු ගන්නේ කවුරු. ඒ නිසා යටිතල පහසුකම් වාහනයක් ගේන්න, ඒ වාහනේ හරව ගන්න, කස්ටමර්ගෙට බයිසිකලයක් නතර කරගන්න නේ. ඒවට අවශ්‍ය කරන යටිතල පහසුකම් ටික අනිවාර්යයෙන්ම දෙන්න. එහෙම නැතුව බෑ. ඒ වගේම තරගයේ කියන එක බලන්න ඕනේ. දැන් ටවුන් එකක වගේ සාමාන්‍ය පොඩි සිල්වර් කඩයක් දැම්මොත් ඔහු බිස්නස් එකක් හිටින්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒවැය සුපර් මාකට්ස් ගොඩාක් තියෙනවා. දැන් සිල්වර් බඩු විකුණන කඩයක් කියලා කිව්වහම තමයි හාල් පොල් 3-5 විකුණන එකක් විතරක්ම නෙමෙයි. තව තියෙන ඕන තරම්. පොත් සාප්පුවක් වුණා සිල්වර් කඩයක් තමයි. නමුත් ඒකක් ටිකක් ග්‍රාමීය වෙන්න එහෙම නැත්නම් ඉස්කෝලයක් ළඟ වෙන්න එහෙම බැලුවහම ටිකක් අපිට බිස්නස් එක හදාගන්න ලේසියි. කම්පිටිෂන් එක පිළිබඳව බලන්න ඕනේ. ඒ වගේම පාරිභෝගිකයාගේ ආදායම පිළිබඳව බලන්න ඕනේ. දැන් ටිකක් ඉහළ මට්ටමේ ආදායම් තියෙන පාරිභෝගිකයෝ පිරිසක් නම් ඉන්නේ ඒ ප්‍රදේශවල සිල්වර් කඩේක විකුණන භාණ්ඩ ඒකට ගැලපෙන්න තමයි හදන්නේ. දැන් ආහාර පාන විකුණනවට සාමාන්‍ය බුරියානි එකක් ඔය ලම් ප්‍රයිස් කියලා කියන්නේ ලම් ප්‍රයිස් එකක්. හරි ඒ වගේ එකක් වැඩි මිලකට ගානකට කැපචිනෝ එකක්. හරි කොෆි එකක් රුපියල් 400ක් 500ක් දීලා කොපි වල මිනිස්සු ඉන්නවා. පාරිභෝගිකගේ ආදායම. ඒ ඉතින් ආදායම අඩු ප්‍රදේශයක රුපියල් 400ක් 500ක් ගෙවලා කෝපි බොන මිනිස්සු නෑ. සමහර දෛනික වැඩමුම තියෙන රුපියල් 500. ඒකෙන් කෝපි කෝප්පයක් විතර බීලා ඉන්න බෑ. ඒකෝට අපි විකුණන භාණ්ඩ වර්ගයේ තීරණය කරන්න පාරිභෝගික ආදායම. ඒ වගේම පාරිභෝගිකගේ අවශ්‍යතාවල ස්වභාවය. පාරිභෝගික අවශ්‍යතාවල ස්වභාවය අනුව අපේ සිල්වර් රිසර්ව් ප්ලෑන් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම දැන් හොස්පිටලේ සාමාන්‍ය කඩේකට ගිහලා උණු වතුර බෝතලයක් කොට්ටයක් සුදු සරමක් ෂර්ට් එකක් ගන්න බෑ. හැබැයි හොස්පිටල් එකක් ගාව තියෙන කඩේක කොට්ට උණු වතුර බෝතල සුදු සරන් මේ ෂර්ට් වගේ දේවල් තියෙනවා. ඒ මොන සුදු සරන් ෂර්ට් වගේ තියෙන. ඒ කියන්නේ හොස්පිටල් එකේ ඉන්න හැටි සමහරවිට ඔපරේෂන් කරන්න නම් හදිස්සිය. ඒතර සුදු සරමක් එම අරගෙන ඉන්නකොම ඊට මෙට ගෙවල් වල දැන් අපි તો ඇඹිලි පිටියේ කොල්ලේ. හරි. මිනිහා ඇවිල්ලා මේ කළුතර තමන් ගෑල් ළමයා බලන්න. එතකොට ෆෝනට් බයිසිකලයක් තියෙන පොඩ්ඩක් ගෑල් ළමයා ක්ලාස් එක ගාව මිනිහා පොඩ්ඩක් බඩ දාන්න ගිහිල්ලා ඊට මෙට අයියෙන් ගිහලා ලිස්සලා ගිහිල්ලා කෙලිම කකුල ඇටේ විතරයි තියෙන්නේ. ඇට කියන්නේ කකුලේ ඇටේ විතරයි තියෙන්නේ. හරි. ලෙලි ගිහිල්ලා පොඩ්ඩක්. ඇදිලා ගිහිල්ලා. ඉතින් මේ හොස්පිටල් එකට නාවල හොස්පිටල් එකට ගන්න යනවා. ඒතර ඌ ඇමිලි පිටි ඉඳන් එද්දි කොට්ට මේ සුදු සරංග මේ එතකොට සුදු බෙනියන් මේ ඒවා අරගෙන දෙන්නේ. ඒ කියන්නේ ඇක්සිඩන්ට් වෙන්න බලාගෙන සුප් පදාගෙන උණු වතුර බෝතලයක් අරගෙන නේ එහෙමද සියලයින් බෝතල එල්ලගෙන දෙන්නේ නැහැ. ඌ රෝගීෙක් වෙන්න ඕනේ. ඉතින් ඒකට ඌ සූදානමකින් තොර වෙන්නේ. හොස්පිටල් එකට ගියාම මේ වගේ හදිසි වෙලාවට හොස්පිටල් ඉස්සරහ කඩලා ඒවා තියෙන්නේ. ඒ වෙදී ඇඟේ ගානට අර 15 මාර ස්ලිම් ෆිට් කමිස නෙවෙයි කමිස අලි ලොකුයි. ඒ රෝගීන් දෙන්නෙක් උනත් දාන්න පුළුවන්. තමයි එහා පැත්තේ රෝගියා කියන මල්ලි මටත් ඔකට බහින්න බැයිද මටත් ඔපරේෂන් එකක් තියෙනවා කියලා. ඒ වගේ ලොකු ෂර්ට් එක. තමයි ලෙඩාගේ මේ අම්මා අයම ලෙඩාව බලන්නාම ඔපරේෂන් කළා තියෙන වෙලාවක ඉතින් අම්මා කියනවා නී දවසර දෙකට කොල්ල ඇදිලා ගිහිල්ලා කියලා. ඇදිලා ගිහිල්ලා බිම දිගේ නා බයිසිකලෙක වැල්ලා. ඇදිලා ගිහිල්ලා නෙමෙයි ෂර්ට් එකට මේ. නමුත් මේ පාරිභෝගික අවශ්‍යතාවට ගැලපෙන බාන්න අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන්න ඕන. ඒ ඉස්කෝලයක් ගාව තියෙන කඩේක පොත්පත් නැත්තම් පැම්පැසල් නැත්තම් වැඩක් නෑ. නේ තේරුමක් නෑ. ඒතර අපි ඒවා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. යටතල පහසුකම් තරංගයේ පාරිභෝගික ආදායම් පාරිභෝගික අවශ්‍යතාවය. ඒ වගේම පුතේ අවශ්‍ය ප්‍රාග්ධනීය වගේ දේවල් කඩේ දාන්න අවශ්‍ය කරන ප්‍රාග්ධනීය වගේ දේවල් ඒවා අපි මූලික වශයෙන්ම බලන්න ඕන කාරණා. හරි. ඉතින් ඒකට මේ සිල්වර වෙනසලක් ආරම්භ කිරීමේදී සැලකිලිමත් සාධක තමයි ඔය තියෙන්නේ. හරි. එමනම් හොස්පිටල් වල ඉන්න ඇටේ සුදු සරන් ෂර්ට් අඳන්නේ හදිසියට ඒවා ඔපරේෂන් කරලා ගෙන්නපු වෙලාවේ එයාගේ අපිට කකුල බ්ලීඩ් වෙනවා කියලා හිතන්නකො.
එයාට 100ක් තව වෙලාවක් තියෙනවා. නමුත් ඒක කකුල බීට් වෙලා ලේ හැමතැනම යනවා කියන තමයි. ඒතකොට ඒක පේන්නේ පැටක් ගාලා. සමහර නර්ස් ආරම්භ කරලා මිලිටරි නෙමෙයි ඉන්නේ. නේ? ඒගොල්ලෝ කතාවක ඉන්න සමහරකට එහා පැත්තේ රෝගියට තමයි ඒක පේන්නේ ගන්න. අර 100 නෑනේ. ඉතින් ඒ වෙලාවට රෝගියා කෑ ගහලා කියනවා. සමහරකට ඒ කොල්ලගේ මේ අවාසනාවක මහත කියලා කියන්නේ අවාසනාවක මහත කියලා කියන්නේ ඒ ඉන්න මේ ඒ ඇඳේ ඌ ඔපරේෂන් කරලා ගෙනල්ලා ඇඳට දැම්මහම ඒ ඇඳට එහා පැත්තේ ඉන්න රෝගියාගේ හක්කේ මොකක් හරි කේස් එකක් කරලා ඔපරේෂන් කරලා කතා කරගන්න බැරි එකේ. ඉතින් අර කොල්ලගේ සරමෙන් හිනට බීඩ් වෙනවා. නමුත් අර රෝගියා කෑ ගහලා ඉතින් කෑ ගහන්න බෑනේ. එයා හක් ඔපරේෂන් කරලානේ. එයා නර්ස් කතා කරන නර්ස් කියලා කතා කරනවා. නමුත් නර්ස් තේරෙන්නේ නැහැ. නර්ස් කියන අපෝ අර යකා කෑ ගහනවා උන්ට අමාරු ඇති ඉන්ජෙක්ෂන් එකක් ගහන්න නින්දට ගිලිවිලා අර කෑ ගහන හක්ක බඩට ඉන්ජෙක්ෂන් එකක් ගන්න ඌ ඉතින් දෙලින්ම සදා සුත්ති බවක් තේ වෙනවා ගෙලින්. හරිද? ඉවරයි. ඉතින් අර යකාව හොයාගන්න බැරි උන්ට බීඩ් වෙනවද නැද්ද කියලා. මේ ඇලර්ට් එකේ ඉන්න තමයි ඒක කරන්නේ. ඉතින් ඒවා සිල්ලර කඩයක් දානකොට දැනගත්තොත් මූලික කාරණා වඩ වෙනවා. හරි. ඊමු එමිලියා යටිතල පහසුකම් යටිතල පහසුකම් තරංගය යටිතල පහසුකම් තරංගය පාරිභෝගික සංඛ්‍යාව මිනිස්සු නැති තැනක කඩදාලා වැඩන්නේ පාරිභෝගික සංඛ්‍යාව පාරිභෝගික ආදායම ක්‍රය ශක්තිය පාරිභෝගික ආදායම ක්‍රය ශක්තිය පාරිභෝගික ආදායම ක්‍රය ශක්තිය. ඒ ආදායම වෙත ක්‍රය ශක්තිය. ඊට පස්සේ අවශ්‍ය ප්‍රාග්ධනය. අවශ්‍ය ප්‍රාග්ධනය. පාරිභෝගික අවශ්‍යතාවල ස්වභාවය. පාරිභෝගික අවශ්‍යතාවල ස්වභාවය. right ඊට පස්සේ අපි අහනවා ඊළඟ ප්‍රශ්නේ අහනවා මොකක්ද සිල්ලර වෙලෙන්දගේ ප්‍රධාන කාර්යයන් මොනවද කියලා අහනවා. දැන් පුතාලාට මම මතක ඇති පුතාලාට කියලා දුන්නා පාඩම් පටන් ගන්නකොටම සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහයක් තියෙනවනේ. නේද? මොකද මේ සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහය වෙන්නේ? සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහය තමයි නිෂ්පාදකයා ඉන්නවා. ඒ වගේ මේ නිෂ්පාදකයා තොග වෙලෙන්දට භාණ්ඩ දෙනවා. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට භාණ්ඩ දෙනවා. සිල්ලර වෙලෙන්ද පුතා පාරිභෝගිකයට භාණ්ඩ දෙනවා. ඔක තමයි සාමාන්‍ය බෙදාහැරීමේ ප්‍රවාහය වෙන්නේ. එතන දැන් අපේ ගානවා සිල්ලර වෙලෙන්ද විසින් සාමාන්‍යයෙන් ඉටු කරන කාර්යයන් මොනවද කියලා අහනවා. ඊයාගේ ප්‍රධාන කාර්යය තමයි තොග වෙලෙන්දාගෙන් භාණ්ඩමක් කරනවා මිලදී ගන්න. ඊට පස්සේ පාරිභෝගිකයා දක්වා ප්‍රවාහණය කරනවා. හරිද? චූම්පාකාර පාරිභෝගිකයට ළඟා කරන පාරිභෝගිකයට බෙදා හරිනවා. තොග වෙලෙන්ද පාරිභෝගිකයට බෙදා හරින්නේ. සිල්ලර වෙලෙන් තමයි පාරිභෝගිකයට බෙදා. ඔයාගේ මානසිකත්වය දැන් ඔයා සිල්ලර වෙලදාම කියනකොම ඔයා හදා ගන්නවා මෙන්න මේක කඩයක් තියෙනවා, කේල් කනක් කියලා තියෙනවා, දාල් ලෑල්ලක් තියෙනවා, ටොපි බෝතල් තියෙනවා. ගුරු මේ මොනවාද මේ බොයිලරේ වතුර දැන් වෙනවා. මේ ගමේ කෝපි කඩේ ගැන මේ කතා කරන්නේ. සිල්ලර වෙලදාම ගොම දැන් ළමයි කිය ප්‍රභේද සාකච්ඡා කරාම පුතලට තේරෙයි සිල්ලර වෙලදාම කොච්චර ඩෙප්ද කියලා. ඒ කියන්නේ ඩෙප් කියලා කියන්නේ කොච්චර ගැඹුරුද කියලා. මේ ස්ථානගත වෙලා තියෙන සිල්ලර වෙලදාමක් නෙමෙයි. දැන් වර්තමානයේදී සිල්ලර වෙලදාම කියන්නේ හිතාගන්න බැරි තරම් පුළුවන්. පාඩම ඉස්සරහට ගියාම පුතලට තේරෙයි. ඒක පාරිභෝගිකයට භාණ්ඩ බෙදා හරිනවා. ඒ වගේම අලවියෙන් පසු සේවා සපයනවා. දැන් සමහර වෙලාවට මේ භාණ්ඩය අලවි කරලා පාරිභෝගිකයා සමහරවිට ඕන කම්ප්ලේන්ට්ස් අරගෙන පාරිභෝගිකයාගේ ෆැමිලි බාර ගන්නවා. මිනිස්සු විතර අරගෙන කියනවා සිල්ලර වෙලකට ඇවිල්ලා කියනවා බාක්කෝ බලන්න ඔය විතර අරන් ගියා අපේ පුතා අරගෙන තියෙන විතර තාත්තා ඇවිල්ලා බයිනවා. හරි ඔය හිටපු ගමන් බයින්නේ. ඒ මිනිස්සේ කැවිලා ලස්සන කෙල්ලෙක් ඉන්න මේ
තාත්තා කෙනෙක් ඇවිල්ලා තමයි දුව ලස්සනයිලු කඩේ මිනිහට බයින්න ඇඩ් එකක් එහෙම තියෙන්නේ. ඒ තමුසේ අපේ දුවට අනම්මනම් පාර්ට්ස් දාලා දිනවනේ. අපේ දුර අනම්මනම් පාර්ට්ස් දෙන්නේ කියලා. ඉතින් වෙලෙන්ද කියලා අනේ මම එහෙම කාටවත් එහෙම සුලෝචනාන්විට කවදාවත් එහෙම කියන්නේ නැහැ මම පාර්ට්ස් දෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මස් අර කුකුල් මස් අරන් දෙන්නේ කුකුල් මස් එක කියලා. ඒ මේ බෙලි කෑලි අත්තටු වින්ග්ස් කෑලි ඒ මේ පාර්ට්ස් දාලා චිකන් පාර්ට්ස් දාලා. ඒක එයාගේ අනම්මනම් පාර්ට්ස් දාලා දෙනවා කියලා. නැතුව ඒ අනේ මේ කොල්ලෙක් කියලා දාන පාර්ට් නෙමෙයි. පාලිමෝක ඇවිල්ලා කියනවා මාත් පිටරේ පොඩිනේ කිව්වම මේ සිල්ලර වෙලෙන්ද තරහා ගිල්ලා කියන්නේ එයාගම ආචාර ධර්ම තියෙනවා. එයාගෙන මොමාත් මම පිළිගන්නවා මේ පිටරේ පොඩි කියලා. මම අනිවාර්යෙන් කියන්න මම කොබෙලෙන්ද අනිවාර්යෙන් කියන්නේ කම්ප්ලේන් කරන්න මම කියන්න කිකිලට මොනවාරි බේතක් දීලා මේ ලොකු කරලා ගන්න කියලා. කියලා ඒක කොහොම එක සිතින් උපේක්ෂා සාගතව බාර ගන්නවා. මේ ෆැමිලි බාර ගන්නවා. හරි පාරිභෝගික ෆැමිලි බාර ගන්නවා. අලවියෙන් පසු සේවා සපයනවා. දැන් සමහර ටීවී එකක් ගත්තාම ඒක වැඩ පිළිවෙල තුනම මේ දම්රෝ එකේ කට්ටිය ගෙදරට වෙන්න බලන. ටීවී එක බල බල ඉන්නේ ඒගොල්ලෝ වාඩිලා ටීවී එක බලන්නේ. ටීවී එක කැඩලා තින්නේ ඒක බලන්න. නේද? ඉතින් ඒ වගේ මේ සේවාවන් සපේ සිල්ලර වෙලෙන්ද. සමාජාට මේ තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට මේ බාණ්ඩ කෙලින්ම මුට්ට පිටින් ගෙනත් දාන්න. ඔහේ හාල් මුට්ටක් කියලා සීනි මුට්ටේ ඔහේ ගෙනත් දාන්න. ගෙනත් දාමම සිල්ලර වෙලෙන්ද තමයි ඒවා විකිණීමට සුසුලේ සකස් කරන්නේ. හරි? විකිණීමට සුසුලේ සකස් කරන්නේ සිල්ලර වෙලෙන්ද. එයා මේ වැඩ කරන කොල්ලව සමාජලාට එළියට දාලා දොර වහලා මුදලාලි හාමිනේ දොර වහලා ඇතුලේ වැඩ. හරි? කොල්ලට ඇහෙනවා. මුදලාලි හාමිනේ කරන වැඩ ඇතුලේ ඇහෙනවා. හරි? මුදලාලි කියනවා ඈත් කරන්න කියලා. හාමිනේ කියනවා බෑ අනේ අමාරුයි කියලා කියනවා. හරි? මුදලාලි මේ කියනවා අල්ලන්න කියලා. ඉතින් මහාමිනේ කෑ ගන්නවා අහකේ යහකට ගාන්න දාන්න කියලා. කොල්ලට ඉන්න කොල්ලට ඉඳ ගන්න බෑ මේක. ඉඳ ගන්න බැරුව ගඩොල් කැට දෙකක් තියලා කොහමරි කරලා උඩට නැගලා බලන්න මොකද්ද කරන්නේ. බැලුවාම සීනි මුට්ටේ කඩලා ඒ සීනි මුට්ටේ තියෙන සීනි ටික පොඩි බෑග් වලට දාන්න. අර අල්ලන්න කියලා කියන්නේ shopping bag. ආමිනේ දාන්න කියලා කියන්නේ සීනි ටික දාන්න අහකේ යහක බලන්න දාන්න අහකේ කියලා. අර කොල්ලා ඉඳලා තියෙන්නේ වෙන දෙයක්. ඕගොල්ලෝ හිතුවා වගේ වෙන දෙයක් තමයි ඉඳලා තියෙන්නේ. මේ මිදන්ට මේ දෙයක් අහුන පළින් පූර්ව නිගමන වලට ලැබෙන්නේ බබු. හරිද? අයියර තේල සාප්පුවක් මේ කඩයක් ඉස්සරහා ඉන්නවලු මිනිහෙක් බස් එකේ නැගී. රෑ 11ට විතර. ඒ මිනිහට ඇහෙනවා. ඇතුලේ කඩේ වහලා තියෙන ඇතුලෙන් ඇහෙනවා ලයිට් එක දාගෙන කපපන්. අත කපපන්. එන්නේ මිනිහ බලනවලු 11ට කකුල කපපන්. කකුල් දෙක මැද්දෙන් කපපන්. බඩගාවෙන් කපපන් කියලා. ඉතින් ඒ මිනිහා ඉතලා දින මේ මිනිහෙක් ගෙනල්ලා මිනිහාව කෑලිට කපනවා විදිහට. පොරේ. වන්නන්නයින් ගහන. වන්නන්නයින් ගිහුවා පොලිසියෙන් ඇවිල්ලා කඩේ කඩාගෙන ඇතුළට ජිප් එක ගිහලා බැලුවාම අනේ ටේලර් සාප්පුව. ඒක ටේලර් සාප්පුව. හදිසි මන්දල ඇදුවා. ඒගොල්ලෝ කපලා මානවා. ඒක නිසා මේ ඇහෙන දේවල් විශ්වාස කරන්න එපා. දකින්නකන් ඉන්න. හරි? කායම ඇහෙනකන් විශ්වාස කරන්න එපා. ඒක නිසා මේ පාරිභෝගිකයා මේ සිල්ලර වෙලෙන්ද මේ වගේ විවිධ පහසුකම් දෙනවා මේ විකිණීමට සුසුලස් පාර්ට් එක සකස් කරලා දෙනවා. සමහර පිටර ටික නිකන් ඔහේ ගෙනත් දානවා විතරයි. ඒවා සමහර පොඩක් හොදලා කරලා රෙදි කෑල්ලක් මේව කරලා බොහොම පරිස්සමෙන් මොකද ඒවා සමහර අසුචි කෑවිලා තියෙනවා, පිදුරු ඇවිල්ලා තියෙනවා. මේ ස්වාහාරට ගන්න එපා. සිය පිරිසිදු තත්ත්වය අනිවාර්යයෙන් පුතේ කිකිලිගේ බඩ ඇතුලේ ඉඳලා ඕක එන්නේ. නේ? කිකිල නිකන් මේ අත්තරු අරගෙන මවනව නෙමෙයි මේක චලාගලා මේ පිටරේ මවනව නෙමෙයි. ඒක බඩ ඇතුලේ ඉඳලා තමයි ඉන්නේ. ඒ එකපාරටම පාවිච්චි කරන්න බෑ. පොර පිරිසුදු කරලා ගන්න ඕනේ. ඒ වගේ සිල්ලර වෙලෙන්ද මේ අපිට අනිත් එක අපිට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ස්ථානෙට අවශ්‍ය ප්‍රමාණයෙන් සපයන. අනේක වැදගත්කම. තෙල් බෝතලේ ගත්තේ. තෙල් බාගි ගන්නත් පුළුවන්. තෙල් කාල ගන්නත් පුළුවන්. අරික් කාල ගන්නත් පුළුවන්. අරික් කාල කියනකොට කාලෙනු බාගි කාල නෙමෙයි. කාල ගන්න ඉතින් තෙල් කාල ගන්න කඩේකට ගිහලා නැහැ මොකද කතා කරලා පොල්ටෙන්ටයක් කරගෙන අපි ඔලිව් ගාන මුසත් නැහැ. කාල කියන්නේ බොහොම පොඩ්ඩයි. අරික් කාලේ අපිට අවශ්‍ය භාණ්ඩ අවශ්‍ය ප්‍රමාණයකින් අවශ්‍ය වේලාවට සපයන. සමහර සිල්ලර කඩවාරේ නිදාගන්නේ සිල්ලර කඩේ. රෑ 11ට 12ට සමහර 7 ඉඳන්ම කඩේ එක පියන ගානේ වහලා 12ට තමයි කඩේ වහන්නේ. මොකද එතකම්ම මිනිස්සු වෙනවා.
කඩේ වහලත් නිවනක් නැහැ. තොරණ තට්ටු කරලත් බඩු ගන්න වෙලාවල් තියෙනවා. නේ? ඉතින් ඒ වගේ පහසුකම් තමයි දෙන්නේ. ලියමුවේ ප්‍රධාන කාර්ය පළවෙනි එක. තොගවෙලෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීම. තොගවෙලෙන්දාගෙන් භාණ්ඩ මිලදී ගැනීම. ඊළඟ පාරිභෝගිකයා වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම. පාරිභෝගිකයා වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීම. භාණ්ඩ ප්‍රවාහනය කිරීම. ඊට පස්සේ භාණ්ඩ විකිණීමට සුදුසු ලෙස සකස් කිරීම. භාණ්ඩ විකිණීමට සුදුසු ලෙස සකස් කිරීම. ඊට පස්සේ පාරිභෝගික පැමිණිලි බාර ගැනීම. පාරිභෝගික පැමිණිලි බාර ගැනීම. ඊට පස්සේ අලවියෙන් පසු සේවා සැපයීම. ඔය අලුත් ගියාව බෙදා හැරීම වගේ දේවල්. අලවියෙන් පසු සේවා සැපයීම. ඒ වගේ පාරිභෝගිකයෝ ඇවිල්ලා අලුත් භාණ්ඩ ගැන අහනවා සිල්ලර වලින්. දඩයම් බට්ට නැද්ද? නේ? ඒ වගේ එක අලුත් භාණ්ඩ ගැන අහනවා. හරි පාරිභෝගිකයෝ අලුත් භාණ්ඩ ගැන අහුවාම මෙයා ගාව ඒ සිල්ලර වලින් දගාව ඒ භාණ්ඩ නැත්තම් ඒවා පිළිබඳ තොගලෙන්දට දැනුවත් කරනවා. ඊළඟ වතාවේ වගන් ඉන්න කියලා. මෙම ලියන්නේ. නව භාණ්ඩ ඉල්ලුම් පිළිබඳව දැනුවත් කිරීම. නව භාණ්ඩ ඉල්ලුම් පිළිබඳව දැනුවත් කිරීම. right. හරි. දැන් ඔය ලිව්ව කාර්යයන් ටිකම අපිට ඕන තව කැටගරයිස් කරලා වර්ග කරලා කියන්න පුළුවන්. දැන් පුතාලා දන්නවනේ සිල්ලර වෙලෙන්දා ඉන්නේ මෙන්න මේ මිඩල් පොයින්ට් එකේ මැද්දේ ඉන්නේ. සිල්ලර වෙලෙන්දා ඉස්සරහටත් කරනවා ළමයි. පිටිපස්සටත් කරනවා. දැන් යාගේ ඉස්සරහ මම සිල්ලර වෙලෙන්දා මගේ ඉස්සරහින් ඉන්නේ තොග වෙලෙන්දා. මගෙන් සේවාවල් තොග වෙලෙන්දටත් වෙනවා. මගෙන් සේවාවල් මට පිටිපස්සේ ඉන්න කාට පාරිභෝගයටත් වෙනවා. තොග වෙලෙන්දට වෙන සේවාව මොනවද? යාගේ භාණ්ඩ මිලදී ගන්න. වෙළඳපොලේ නව ඉල්ලුම් පිළිබඳ තොරතුරු සපයන. පාරිභෝගිකයා භාණ්ඩ පිළිබඳ ඉදිරිපත් කරන චෝදනා, යෝජනා නැත්නම් පැමිණිලි වගේ දේවල් දැනුම් දෙනවා. නේ? ඉතින් ඒ වගේම විකිණීමට සුසු ලෙස භාණ්ඩ ටික සකස් කරලා තොගලෙන්දගේ කාර්යයන් අඩු කරනවා. ඉතින් මේවා තමයි සාමාන්‍යයෙන් දරුවනේ සිල්ලර වෙලෙන්දාගෙන් තොගලෙන්දට වෙන්නේ. පාරිභෝගිකයට වෙන දේවල් අපි ගත්තාම දැන් කතා කරා අවශ්‍ය භාණ්ඩ සපයනවා, අවශ්‍ය වෙලාවට සපයනවා, ණයට භාණ්ඩ සපයනවා, භාණ්ඩ පිළිබඳ උපදෙස් දෙනවා. සමහර මාළුකාරයෝ ඉන්නවා මාළු කපන ගමන් උයන විදියක් තියෙනවා. සමහර අය ඉන්නවා ගෙදරට වෙලා උයලා කාලා බීලත් දෙනෙවුන් ඉන්නවා. ඒ වගේ භාණ්ඩ පිළිබඳ උපදෙස් සපයන ඒවා කරනවා. අලවියෙන් පස්සේ සේවා සපයනවා. පාරිභෝගිකගේ පැමිණිලි බාර ගැනීම කරනවා. හරි. බලන්න පුතාලා පිටුවන්ක 4 තියෙනවා මේ සිල්ලර වෙලෙන්දාගේ විවිධ පාර්ශ්ව දත්තන ප්‍රතිලාභ එමෙතන සේවාවන් පිළිබඳව. පාරිභෝගිකයට අත්වන සේවාවන් බලන විවිධ භාණ්ඩ සපයනවා. කුඩා පරිමාණයන්ගෙන් සපයනවා. ණයට සපයනවා. පහසු ස්ථාන වලට ඇවිල්ලා සපයනවා. දැන් චූම්පාන් කට්ටිය නේ පාට වෙලා ඉන්නෝ නැත්නම් ඒගොල්ලෝ නවත්තන්නේම නෑ. පාට කොට දාලා නවත්තන්න ඕන. පාරේ ටයර් පුච්චලා දාලා නවත්ත ගන්න ඒ තරම් වේගින් යනවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ මං හිතන්නේ වෙලඳාම නෙමෙයි කරන රේස් පදින්න පුරුදු වෙනවා. හරි භාණ්ඩ සම්බන්ධයෙන් පාරිභෝගිකයට උපදෙස් දෙනවා, පාරිභෝගික පැමිණිලි බාර ගන්නවා, වට්ටම් තෑගි වගේ අමතර ප්‍රතිලාභ දෙනවා, අලවියෙන් පසු සේවා සපයන උදාහරණයක් ලියන අලුත්දියා කටයුතු කියන. අලවියෙන් පසු සේවාවට උදාහරණ ලියන අලුත්දියා කටයුතු කියන. right ඊට පස්සේ තොග වෙලෙන්දා බලන්න තොග වෙලෙන්දාටත් තම සේවාවන්. තොග වෙලෙන්දාට වෙලඳපළ තොරතුරු සපයනවා. තොග වෙලෙන්දාට වෙලඳපළ සපයනවා. තොග වෙලෙන්දාගේ භාණ්ඩ අරගෙන වෙලඳපළ සපයනවා. පාරිභෝගිකගේ යෝජනා චෝදනා දැනුම් දෙනවා. නව භාණ්ඩ පිළිබඳව දැනුවත් කරනවා. ඇතැම් භාණ්ඩ විකිණීමේ සුසු ලෙස මෙයා සකස් කරලා දෙනවා. නිෂ්පාදකයට ඉතින් කරන්නේ සමහර තොග වෙලෙන්දාට කියලා වැඩක් නැත්නම් කෙලින්ම කියනවා නිෂ්පාදකයට මෙන්න මේ මිනිස්සු බයිනවා භාණ්ඩ බාලයි කියලා. ඔයාගේ පොල්තෙල් බාලයි කියලා මිනිස්සු කියනවා. ඒතර නිෂ්පාදකයා කියනවා හෙන්න ගහන්න මේ තොග වෙලෙන්දාට
මම පොල් තෙල් ටික හොඳට දුන්නාම මෙයා තමයි මගදී මික්ස් කරන්න කියලා. ඒතකොට මෙයාව මාරු කරන්නත් පුළුවන්. ඒතකොට වැඩක් නැහැ සිලර් වලින්ද තොගලෙන්ද මේ කතාව කියන්නේ. පොල් තෙල් කවලම් කරලායි තියෙන්නේ කියලා මෙයාට කොටන්නේ මෙයා තමයි කවලම් කරන්නේ. නේ? ඒතකොට නඩු තාම්තරන් බඩු තාම්තරන්ගේ එහෙම වැඩක් නැහැ. ඒතකොට කෙලිම නිෂ්පාදකයල වෙළඳපොළ තොරතුරු සැපීමක් කරනවා සිලර් වලින්. ඒ තමයි සිලර් වෙළෙන්දගේ විවිධ පාර්ශ්වයට වන සේවාවන් වෙන්නේ දරුවනේ. හරි ක්වෙස්චන් එකට යමු. සිල්ලර වෙළඳුන් වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝග කවරේද කියලා අහන්න. ප්‍රධාන අභියෝගය තමයි මේ තොග වෙළෙන්දෝ ඉන්නව නේද? මේ තොග වෙළෙන්දෝ සිල්ලරටත් තල වෙනවා. තොග වෙළෙන්ද සිල්ලර වෙළෙන්දෙක් විදිහට වැඩ කරනවා. ඒකට සිල්ලර වෙළෙන්දව කට් වෙනවා. එළියන් තොග වෙළෙන්දා සිල්ලරට අලෙවි කිරීම. තොග වෙළෙන්දා සිල්ලරට අලෙවි කිරීම. අලෙවි කිරීම. තව ඒ තොග වෙළෙන්ද යනවා සිල්ලර වෙළෙන්දට වැඩි දෙන්නේ. සමාන නිෂ්පාදකයා කෙලිම පාරිභෝගිකයට භාණ්ඩ සපයන අවස්ථාවල් තියෙනවා. වර්තමානයේ අන්තර්ජාලයේ ව්‍යාප්තියත් එක්ක ඒක තමයි වෙන්නේ. කෙලිම ඍජු අලෙවියක් තමයි වර්ධනය වෙන්නේ. ඒකට කියනවා ඍජු අලෙවියක් කියලා. හරි ඍජු අලෙවිය කියන්නේ නිෂ්පාදකයා විසින් පාරිභෝගිකයට භාණ්ඩ දෙන. ඒක සිල්ලර වෙළෙන්දකුත් නැහැ තොග වෙළෙන්දකුත් නැහැ. ඒ චරණ දෙකම නිෂ්පාදකයාට. ඒ කියන්නේ නිෂ්පාදකේ සිල්ලර වෙළෙන්දේ තොග වෙළෙන්දේ. හරි මෙහෙම ලියන්න. ඍජු වෙළඳාම වර්ධනය. ඍජු වෙළඳාම වර්ධනය. තව විද්‍යුත් වාණිජ කටයුතු වර්ධනය වීම අභියෝගය. ඒතකොට තමන් විද්‍යුත් වාණිජය කලේ නැත්නම් ඒක අනිවාර්ය අභියෝගයක් වෙනවා. විද්‍යුත් වාණිජ කටයුතු වර්ධනය වීම. විද්‍යුත් වාණිජ කටයුතු වර්ධනය වීම. ඒ වගේම තරගකාරී ආයතන ප්‍රමාණය වැඩි වීම. සුපර් මාකට්, පොඩි සුපර් මාකට්, ගෙවල් වල තියෙන කඩ ඒවත් එක්කනේ තරගකාරී ආයතන ප්‍රමාණය වැඩි වීම. ඊට පස්සේ තව අපි ගත්තාම අභියෝග තමයි ඇතැම් විට බොල් ණය අවදානම් ඇතිවීම. ණයට එහෙම භාණ්ඩ දෙනවා විශ්වාසවත් ගැටුම් කරවන්න බොල් ණය ඇති වෙන. බොල් ණය අවදානම් ඇතිවීම ඔය ලොතරැයි වලදී මේ වගේ බොල් ණය අවදානම් ඇති වෙනවා. ටිකට් එක විකුණලා සල්ලි බේරන්නම් කියලා අරගෙන යනවා. අන්තිමට ටිකටුත් නැහැ, මිනිහත් නැහැ. සල්ලිත් නැහැ. බොල් ණය අවදානම් ඇතිවීම. ඊට පස්සේ නවීන තාක්ෂණය භාවිත කළ යුතු වීම. නවීන තාක්ෂණයේ CCTV කැමරා, පරිගණක, බාකෝඩ් රීඩර් ඒ වගේ ඒවා පාවිච්චි කරන්න නවීන තාක්ෂණය භාවිත කළ යුතු වීම. තව සේවක සම්පාදනයේ ගැටලු පිළර කඩවල වැඩ ටිකක් අමාරු කට්ටිය හොයාගන්න. හොයාගත්තත් ඒගොල්ලෝ දිගු කාල ලොන්ග් ටර්ම් රැඳෙන්නේ. සේවක සම්පාදනයේ ගැටලු. part time workers තමයි ඉන්නේ. right. ඉන්නේ වගේ අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සේ ඊළඟ එක පිටවංක 5ට යන්න සිල්ලර වෙළඳුන් විසින් සිදු කරන සමාජ විරෝධී ක්‍රියා 6ක් නම් කරන්න. සමාජ විරෝධී ක්‍රියා සිල්ලර වෙළඳුන් කරන. එම ලියන්න. ඉතිරි මුදල් වංචා කිරීම. සමහර ඉතිරි මුදල් වලට ටොපි චොක්ලට් ඒව මේව දෙනවා. දෙන්නේ නැහැ කවදාකවත් උතුරු සල්ලි. ඉතිරි මුදල් වංචා කිරීම. තව භාණ්ඩ බාල කිරීම. භාණ්ඩ බාල කිරීම. පෙට්‍රල් වලට භූමි තෙල් දානව නේද? කහ වලට පාට කරපු පාන් පිටි දානවා. කහ පාට කරපු. කාමයේ දවසල් හැංග කරන භාණ්ඩ බාල කිරීම. ඊළඟට බිල්පත් ලබා නොදීම. බිලක් දෙන්නේ බිල්පත් ලබා නොදීම. right. ඒ වගේම බිල්පත් ලබා නොදීම. ඒ වගේම පාරිභෝගික රැවටීම. පාරිභෝගික රැවටීම. උපචාර දැන්වීම වලින් නැත්නම් අතිශෝක්තියකින් ප්‍රචාරය කරලා පොරොන්දු වෙච්ච භාණ්ඩ නොදී ඒ වගේ පාරිභෝගික රැවටීම.
ඊට පස්සේ තොග සංගවා කළු කඩ මිල ඇති කිරීම. හාල් පොල් වලට පහුගිය දවස්වල උනේ හංගල මිල වැඩි කළා විකුණනවා. තොග සංගවා කළු කඩ මිල ඇති කිරීම. ඒ වගේම කිරුම් මිනුම් වංචා සිදු කිරීම. හොරට කිරනවා, හොරට මනිනවා. තරාදීම වෙනස් කරනවා ඒක. කිරුම් මිනුම් වංචා සිදු නොකිරීම. සිදු කිරීම sorry. කිරුම් මිනුම් වංචා සිදු කිරීම. ඊට පස්සේ ඒකෙම පස්වෙනි පිටුවෙන් බලන්න සිල්ලර වෙළඳුන් භාණ්ඩ ප්‍රවර්ධනයට සහභාගී වේ. මේ ප්‍රකාශනය ඔප්පු කිරීමට ඔහු ප්‍රවර්ධනයට සහභාගී වන ආකාර 4ක් නම් කරන්න. ප්‍රවර්ධනයට සහභාගී වන ආකාර 4ක් නම් කරන්නලු සිල්ලර වෙළෙන්ද. පුතාලා ප්‍රවර්ධනය කියලා කියන්නේ මොකද්ද මේ ප්‍රවර්ධනය කියන වචනේ තේරුම? මේ සමහර අය හිතාගෙන ඉන්නවා ප්‍රවර්ධනය කියන එකට ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොමෝෂන් කියලා. ප්‍රොමෝෂන් කියන එකයි ඇඩ්වර්ටයිසින් කියන එකයි වෙනස්. හරි ඇඩ්වර්ටයිසින් කියලා කියන්නේ ප්‍රචාරණය කියන. ප්‍රචාරණය කියන්නේ ප්‍රවර්ධනය කරන්න පුළුවන් එක විදියක් විතරයි. ප්‍රවර්ධනය කියලා කියන්නේ විකුණුම් වැඩි කිරීම කියන. ප්‍රවර්ධනය කියලා කියන්නේ දරුවනේ විකුණුම් වැඩි කිරීම කියන. හරි විකුණුම් වැඩි කරන්න කොහොමද එයා දායක වෙන්නේ? ඒක තමයි එයා වාචිකව නැත්නම් පෞද්ගලික අලවිය කරනවා. ඒ කියන්නේ කඩේට යන මිනිසුන්ට ඒගොල්ලෝ ගන්න ඉන්නේ මොනාරි එක භාණ්ඩයක්. දැන් කුකුල් මස් ගන්න ඉන්න එක්කනට ඒ සෝයාබීන් පැකට් එකක් අරයා මේ මාකට් කරනවා. මේ ගන්න මේ දඩයන් බට් එකක් ගන්න මේ අපේ ගෙදරක් තීකව මාර රසක් තියෙන්නේ මේක මාරයි මේ සෝයා ප්‍රෝටීන් නේ තියෙන්නේ. හරි කියලා එයා ඒක මේ පොඩක් පෞද්ගලිකව මේ අලෙවි කිරීමක් කරනවා. පෞද්ගලික අලෙවි. ලියන්න පළවෙනි එක පෞද්ගලික අලෙවිය මගින්. ඒ කියන්නේ ළඟට එන අයට ටෝක් කරලා කතා කරලා නැත්නම් අපි ළඟට ගිහිල්ලා හරි ගමන්නේ කතා කරලා බ්‍රේන් වොෂ් කරලා නැත්නම් සිතෙන් වෙනස් කරලා අලෙවි කරනවා. පෞද්ගලික අලෙවි. ඊට පස්සේ සාම්පල් ලබා දීම මගින් රාමුටන් එහෙම විකුණනකොට අඹ විකුණනකොට සාම්පල් එකක් දෙනවා දොදොල් විකුණනකොට සාම්පල් එකක් දෙනවා. තමයි අපි ගෙදර ඇවිල්ලා බලනකොට සාම්පල් එක නෙමෙයි තියෙන්නේ. නේද? නිකන් නංගි බෙල්ල අක්ක දෙනවා වගේ තමයි. බලන්න ගියාම නංගි බෙල්ලනවා වදින දවසේ අක්කා ඉන්නේ. මොනවා කරන්නේ? right. ඊට පස්සේ තව සාම්පල් ලබා දෙනවා. ඊට පස්සේ පෝස්ටර් බැනර් අත්පත්‍රිකා යනාදී මගින් ඒවා කඩේ ගහලා තියෙනවා. මෙතන අපිට ආවම ගන්න දෙනවා පෝස්ටර් බැනර් අත්පත්‍රිකා යනාදී මගින්. ඊට පස්සේ ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම මගින් දැන් වඩේ බැද විකුණන මිනිස්සු ඉන්න මේ මෙහෙම ගුලි කරලා දානවා ගුලි කරලා දාලා බැද ලෙවි කරනවා. ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශන පොරි බැද ලෙවි කරනවා. ඒතර අපිට ප්‍රෙස් කියන එක තියෙනවා. ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කිරීම මගින් අමාරුලාට දැන් ওই ත්‍රිකුණාමලේ දවසක් අපි ගිහිල්ලා චිකන් වගේක් ගන්න ගිහලා ඒ ගෙදරින් ගන්න තියෙන්නේ. ගෙදර මිනිස්සුකින් චිකන් ඉල්ලුවාම එයා ලොකු කුල්ලු දෙන්නෙක් මෙහෙම අරගෙන ඉනවා. මණ්ඩිකුත් අතේ තියාගෙන. මුන් දෙන්නේ නැද්ද කියලා. අපි කොහේ එපා කිව්වා. හරි. එහෙම කියනකොට මේක කුකුලෙක් මේ එයාගේ අතින් අදෑරුණා. ඒ මණ්ඩිත් තරක් අඟුලි මාල වගේ එලවනවා පිටිපස්සේ. ඒ ක්‍රියාකාරීත්වය අපිට ප්‍රදර්ශනය කරනවා. අපි දන්නවා වඩු බ්‍රෂ් කියලා ඒවට ප්‍රාණඝාතය කියන එක හොඳ නැහැ. එහෙමවත් හොඳ නැහැ නේ. ප්‍රාණඝාතය තමයි කොහොමද? අපි නිසා මරනවා කියන එක කියන්නේ එක පුද්ගලෙක් නිසා මරනවා කියන එක ලොකු කේස් එකක්. ඒතර දැනනවා වැඩි. එහෙම කියලා දෙන්නේ. අනවල කන්න බෑනේ කිව්වා. කන්න පුළුවන් දේවල් කරනවා ඉතින්. රයිට්. ඉතින් ඒව ක්‍රියාකාරීත්වය ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රදර්ශන කවුළු තුලින් ෂෝකේස් වල දාලා තියෙන්නේ කැම ජාති ෂෝකේස් වල දාලා තියෙනවා. ප්‍රදර්ශන කවුළු තුලින්. ප්‍රදර්ශන කවුළු තුලින්. දැන් අපි කතා කළා සාම්පල් දෙනවා. නේද? ඊට පස්සේ තව වට්ටම් ලබා දීමම. වට්ටම් ලබා දෙනවා. එකක් ගන්නකොට තව එකක් නොමිලේ යෝගට් පහට එකක් නොමිලේ වගේ වට්ටම් ලබා දීම මගින්. right ඒ ප්‍රවර්ධනයේ සහභාගී වෙන ආකාරය. ඊට පස්සේ අහනවා මෙරට ආර්ථිකය තුළ පවතින කළු කඩ මිල පාලනය සඳහා රජය ගෙන ඇති පියවර මොනවද නම් කරන්න කියලා. දැන් දරුවනේ මම ඕගලන්ට පැහැදිලිව කිව්වා අපි කලින් කතා කළා කළු කඩ මිල ගැන. තොග සංගවා මිල ගණන් ඉහළන. ඒක තමයි කළු කඩ මිලක් කියලා කියන්නේ. තොග හංගල මිල ගණන් ඉහළ නැංවීමට තමයි කළු කඩ මිලක් කියලා කියන්නේ. හරි? මොකද්ද මේ කළු කඩ මිල කියන්නේ? කළු කඩ මිල කියන්නේ කළු කඩ මිල කියලා කියන්නේ ඉහළ මිල. සාමාන්‍ය වෙළඳපොලේ තියෙන මිල නෙවෙයි ඉහළ මිල. හරි? ඒ ඉහළ මිල පාලනය කරන රජය ගන්න
එක ක්‍රියාමාර්ගයක් තමයි මිල පාලනයක් දානවා. මට මතකද පොල් කේස් එක. අර පොඩි වලල්ලක් වගේ එකක් හදලා ඒ වලල්ලෙන් මේ තිබ්බේ අර ඉන්ටර්නෙට් එකේ තිබ්බේ කියනවා. සමහර චූටි නිලියක් දාලා එළිය දාලා කියනවා මෙන්න 60ට වඩා අඩු පොල් ඊට සාමාන්‍ය කෙනෙක් දාලා කියනවා එයා 80 පොල් ඊට තව කෙනෙක් දාලා තිනවා එයා 80ට වඩා වැඩි 110 120 වගේ. සමහර පොල් තියෙන 500ක් ගන්න පුළුවන් මේ මෙෂර්මන්ට් එක කරනකොට. නේ? ඉතින් ඒ වගේ මිල පාලනයක් කරා මිලට වැඩි නේද කරන්න බෑ. ඔය සැමන් කිරි පිටි ඒවා මිල පාලනය කරපු බා. එමෙතන කඩවල වලට පැනලා තොග අනාවරණය කරගන්න. කොහෙද හංගල තියෙන තොග ටික ඇදලා එළියට අර ගන්න. අරගෙන ඒව අත්තරන් කොට ගන්න. අරන්නේ වලවි කරනවා. අනේ මන් දන්නේ අත්තරන් කොට ගන්න ඒවා ඒ විදිහටම උසාවිය යනවාද කියලා. දැන් අපි පිටි හංගලා තියෙනවා කියලා දැනගන්නවා. පයින්ෝ පාරිභෝගික අධිකාරී කට්ටිය පැනලා පිටි 10ක් අත්තරන් කොට ගන්නවා. ඒ වුණාට උසාවියට යන්නේ පිටි මිටිය. හරි. ඉතුරු වල සමහර පිටි 10 මැන ඉතුරු වල වෙන මොනවා හරි ටිකක් දාලා. උසාවියෙන් බලන්නේ නැත්නම් ඉතුරු ටික ඒගොල්ලෝ වෙන පාරකින් වෙන කාටද විකුණනවා. ඔය පහුගිය දවස්වල මේ අපි දැක්කනේ කුඩුවේ අත්තරන් කොට ගත්තට පස්සේ ඒ කුඩු මේ අත්තරන් කොට ගත්ත සමහර නිලධාරීන් ඒ කුඩු පැකට් වල පාම් පිටි දාලා උසාවියට දෙනවා. ඉතින් නඩුකාරයා කුඩු ගහලා බලන්නේ මේ කුඩුද කීවෙල. නේ? ඒ කුඩු වලින් රොටි හදන්නත් පුළුවන්. මොකද ඒව පාම් පිටි නිසා. හරි. රයිට්. ඔනෝමයි කොහෙද තියෙන තත්ත්වය. ඒතොර ඒ තුග සංගූ තුග අනාවරණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ පාරිභෝගික ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කරන්න පුළුවන්. මෙහෙම කරන්න එපා. පාරිභෝගිකය රැක ගන්න, පාරිභෝගිකයව අනාථ කරන්න එපා. පූරගෙන කන්න එපා කියලා අර මොරාල් එක නස් කරන්නත් පුළුවන්. නැත්තම් මේ මිල පාලන නීති කඩ කරන වෙළඳුන්ට තියෙන නීති දැඩි කරන්නත් පුළුවන්. කඩ සීල් කියලා වහන්න පුළුවන්. කිරේ දාන්න පුළුවන්. ලොකු දඩ ගහන්න පුළුවන්. ඒව තියෙනවා. හරි. මුගල් 20000 30000 දඩයක් යහම ආයි කරන්නේ ඒ වගේ වැඩ. මෙම ලියන්න. තෝරාගත් භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කිරීම. තෝරාගත් භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කිරීම. තව වගේම රජයේ ආයතන මගින් එම භාණ්ඩ අඩු මිලකට අලෙවි කිරීම. සතොස්ස වගේ ආයතන වලින් එම භාණ්ඩ අඩු මිලකට අලෙවි කිරීම. ඊට පස්සේ මිල දර්ශනීය ප්‍රදර්ශනීය අනිවාර්ය කිරීම. يعني විකුණනවා නම් ඒ මිල ප්‍රදර්ශනයකට ඒක අනිවාර්ය කරන්න. මිල දර්ශනීය ප්‍රදර්ශනීය කිරීම අනිවාර්ය කිරීම. ඊට පස්සේ ඊළඟ එක නිලධාරීන් ලබා සැඟවූ තොග අනාවරණය කර ගැනීම. නිලධාරීන් ලබා සැඟවූ තොග අනාවරණය කර ගැනීම. ඊට පස්සේ නීති කඩ කරන වෙළඳුන්ට දැඩි දඬුවම් ලබා දීම. ඒ කියන්නේ හිටවල පස් ගන්නවා උල තියනවා. හරි. ශරීරයේ බෑකින් දෙපළු කරනවා වගේ දඬුවම් නෙමෙයි ලොකු දඩයක් ගන්න. නීති කඩ කරන වෙළඳුන්ට දැඩි දඬුවම් ලබා දීම. ඊට පස්සේ නිෂ්පාදකීන්ට සහනාධාර සැපයීම. එතකොට මේ භාණ්ඩය අඩු මිලකට ලැබෙනවා. නිෂ්පාදකීන්ට සහනාධාර සැපයීම. සහනාධාර සැපයීම. right. ඔය තමයි සාමාන්‍ය කළු කඩ මිල පාලනය කරන්න රජයට ගන්න පුළුවන් මූලික ක්‍රියාමාර්ග වෙන්නේ.
හරි අපි ඊළඟ කොටසට යමු ඊළඟ මාතෘකාවට යමු අපේ මාතෘකාව තමයි දරුවනේ භාණ්ඩ බෙදා හරින්න තියෙන විකල්ප ක්‍රම භාණ්ඩ බෙදා හැරීමේ විකල්ප ක්‍රම හරි භාණ්ඩ බෙදා හැරීමේ විකල්ප ක්‍රම දැන් භාණ්ඩ ගත්තාම අපිට ප්‍රධාන වශයෙන්ම භාණ්ඩ වර්ග දෙකක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා එකක් තමයි පාරිභෝගික භාණ්ඩ පිළිබඳව අපි සාකච්ඡා කරනවා අනිත් එක තමයි දරුවනේ අපි කාර්මික භාණ්ඩ පිළිබඳව සාකච්ඡා කරනවා පාරිභෝගික සහ කාර්මික භාණ්ඩ ඊට අමතරව අපිට පුතාලට මට ඕන කියලා දෙන්න පුළුවන් සේවා බෙදා හැරීමේ මාර්ග පිළිබඳව අපි ඉස්සරහම සාකච්ඡා කරමු පාරිභෝගික භාණ්ඩ බෙදා හැරීමේදී අපි පාවිච්චි කරන බෙදා හැරීමේ ක්‍රම නැත්නම් අපි කියන බෙදා හැරීමේ මට්ටම් පිළිබඳව පාරිභෝගික භාණ්ඩයක් ගන්නකොට ඒ පාරිභෝගික භාණ්ඩය ගන්න සම්බන්ධ වෙන ප්‍රධාන පාර්ශ්ව දෙක තමයි කවුද? පළවෙනි පැත්තේ ඉන්නවා නිෂ්පාදකයා. පළවෙනි පැත්තේ ඉන්නවා නිෂ්පාදකයා. එයා භාණ්ඩේ පාරිභෝගිකයට තමයි දෙන්නේ. එයා භාණ්ඩේ පාරිභෝගිකයට තමයි දෙන්නේ. හරි. නිෂ්පාදකයා තමන්ගේ භාණ්ඩේ පාරිභෝගිකයට දෙනවා. සමහර වෙලාවට කිසිම අතරමැදියෙක් සම්බන්ධ කරගන්නේ නැතුව ඒකට අපි කියනවා ඍජු ක්‍රමය. නැත්නම් අපි ඒකට කියනවා මොකක්ද ශූන්‍ය මට්ටම කියන. එකම අතරමැදියෙක් නැහැ. ඍජු ක්‍රමය ශූන්‍ය මට්ටම. සමහරවිට විතර කෙලින්ම නිෂ්පාදකයා පාරිභෝගිකයට දෙනවා. එහෙම නැත්නම් නිෂ්පාදකයා තමයි සිල්ලර වෙලෙන්දට භාණ්ඩ බෙදා හරිනවා. සිල්ලර වෙලෙන්දට භාණ්ඩ බෙදා හැරලා සිල්ලර වෙලෙන්ද හරහා පාරිභෝගිකයට දෙනවා. එක අතරමැදියෙක් සම්බන්ධ කරගන්න හින්දා අපි ඒකට කියන ඒකීය මට්ටම නැත්නම් ඒකීය ක්‍රමය කියලා කියනවා. ඒකීය ක්‍රම. එහෙම නැත්නම් නිෂ්පාදකයා මොකද කරන්නේ? තොග වෙලෙන්දෙක්ට භාණ්ඩ දෙනවා. අපි මේ බොහොම ප්‍රසිද්ධම ක්‍රමය. තොග වෙලෙන්ද සිල්ලර වෙලෙන්දට භාණ්ඩ දෙනවා. සිල්ලර වෙලෙන්ද පාරිභෝගිකයට භාණ්ඩ දෙනවා. දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ඒකට අපි කියනවා මොකද්ද? ද්විතීයික ක්‍රමය කියලා කියනවා. ඒකට අපි කියනවා ද්විතීයික ක්‍රමය කියලා කියනවා. හරි ඊට පස්සේ නිෂ්පාදකයා ඉන්නවා නිෂ්පාදකයාගේ එක එක විකුණුම් ශාඛා තියෙනවා නැත්නම් අපිට මෙහෙම කරන්න පුළුවන් නිෂ්පාදකයා තොග වෙලෙන්දට භාණ්ඩ දෙනවා තොග වෙලෙන්ද යාගේ නියෝජිතයින්ට භාණ්ඩ දෙනවා නියෝජිතයෝ සිල්ලර වෙලෙන්දට භාණ්ඩ දෙනවා සිල්ලර වෙලෙන්ද පාරිභෝගිකයට භාණ්ඩ දෙනවා තුන් දෙනෙක් සම්බන්ධ වෙන ඉඳ මේකට අපි කියනවා තෘතීය ක්‍රමය කියලා කියනවා. තෘතීය ක්‍රමය කියලා කියනවා. සාමාන්‍ය මුළු ලංකාව පුරා එකපාර බෙදා හරින්න ඕන ලොතරැයි පත්තර වගේ දේවල් ඒවා ඉක්මනට නැශ වෙනවා. දවසකින් එක්ස්පයර් වෙනවා. අන්න ඒ වගේ භාණ්ඩ මේ ක්‍රමයට බෙදා හැරීම සඳහා අවස්ථාවක් තියෙනවා. තෘතීය ක්‍රමය නියමිත වැඩි ප්‍රමාණයක් පාවිච්චි කරනවා. ඒවට පුළුවන් පස්වෙනි පිටුවේ තියෙන රූපසනාන බලන්න රූපසනාන බලුවාම වට තේරෙයි මේ තියෙන දේම තමයි තියෙන්නේ කියන්නේ. හරිද? ත්‍රවාට වාපුතා කාර්මික භාණ්ඩ ගත්තොත් කාර්මික භාණ්ඩ වල ප්‍රධාන වශයෙන් මෙන්න මේ දෙපැත්තට පාර්ශ්ව දෙක වෙනස් වෙනවා. ඔබ දන්නවා කාර්මික භාණ්ඩයක් කියලා කියන්නේ ව්‍යාපාරික චේතනාවකින් භාවිත කරන භාණ්ඩයක් තමයි කාර්මික භාණ්ඩයක් කියලා කියන්නේ. වල දැන් නිෂ්පාදකයා ඉන්නවා. ඊට අමතරව නිෂ්පාදකයට අමතරව දරුවනේ මේ පැත්තේ සම්බන්ධ වෙන්නේ කවුද? මේ පැත්තට සම්බන්ධ නිෂ්පාදකයට අමතරව මේ පැත්තට සම්බන්ධ වෙනවා මේ පැත්තට සම්බන්ධ වෙනවා ව්‍යාපාරිකයා. මේ පැත්තට සම්බන්ධ වෙනවා ව්‍යාපාරිකයා. හරි. මොකද විකිණීමේ චේතනාවෙන් මුලදී ගන්න නැත්නම් ව්‍යාපාරික චේතනාවෙන් ගන්න නිසා පාරිභෝගික කරන්නේ ඒක ව්‍යාපාරික. මේ මට්ටම් ටික එල්ලෙසම තියෙනවා. එක්කෙනෙක්වත් නැත්නම් ඍජු ක්‍රමයේ ඒකීය ක්‍රමයේ ද්විතීයික ක්‍රමයේ තෘතීයික ක්‍රමයේ. හැබැයි මේ සම්බන්ධන පාර්ශවවල නම විතරක් වෙනස් වෙනවා. මෙතන සිල්ලර වෙලෙන්ද වෙනුවට සම්බන්ධ වෙන්නේ කවුද? විකුණුම් නියෝජිතෙක් සම්බන්ධ වෙනවා. දැන් සෝරි කාර්මික භාණ්ඩ බෙදා හරිනවා. කාර්මික භාණ්ඩ බෙදා හරින්නෙක් මෙතන සම්බන්ධ. මේ මුලින් සම්බන්ධ වෙන කාර්මික භාණ්ඩ බෙදා හරින්න මම කෙටියෙන් ලියනවා බේ කියලා. කාර්මික භාණ්ඩ බෙදා හරින්න. මේ මුලින් සම්බන්ධ වෙන කාර්මික භාණ්ඩ බෙදා හරින්න අන්තිම වෙනකම් ඉන්නවා බේ. හරි බෙදා හරින්න. තොග වෙලෙන්දෝ සිල්ලර වෙලෙන්දෝ
අතරමැදිව නියෝජිතව කවුරුත් නැහැ. ඒකට නම් වෙනස් වෙනවා. ඍජු ක්‍රමයේදී කෙලින්ම නිෂ්පාදකයා මැෂින් එකක් හදනවා, බ්ලොගර් ගන්න මැෂින් එකක් හදනවා, ව්‍යාපාරිකයන්ට දෙනවා ඍජු ක්‍රමයේ. සාමාන්‍ය මීලාදික ගුවන් යානා කෝච්චි වගේ දේවල් තමයි ඍජු ක්‍රමයට බෙදාගන්නේ. ඒකී ක්‍රමයේදී කාර්මික භාණ්ඩ බෙදාගන්න ඉන්නවා නිෂ්පාදකයා. දැන් බ්ලොගර් ගන්න මැෂින් එකක් නම් කාර්මික භාණ්ඩ බෙදාගන්න දෙනවා, එයා ව්‍යාපාරිකයන්ට දෙනවා. ද්විතීයික ක්‍රමයේදී වෙන්නේ ළමයි නිෂ්පාදක තමන්ගේ නියෝජිතයෙක් දාගන්නවා. නිෂ්පාදකගේ නියෝජිතයෝ දාගන්නවා. නියෝජිතයෝ කාර්මික භාණ්ඩ බෙදා ගන්නට දෙනවා. එයා ව්‍යාපාරිකයට දෙනවා. මෝටර අත අමතර කොටසක් වගේ දෙයක් නිෂ්පාදකයෙක් ඉන්නවා. එයාගේ නියෝජිතයෝ ඉන්න කන්ට්‍රීස් වල ඒගොල්ලෝ කාර්මික භාණ්ඩ බෙදා ගන්නට දෙනවා. කාර්මික භාණ්ඩ බෙදා ගන්න ව්‍යාපාරිකයන්ට දෙනවා. ව්‍යාපාරිකයෝ ඒවා පාවිච්චි කරනවා. තෘතීය ක්‍රමයේදී වෙන්නේ නිෂ්පාදකයා එක එක තැන්වල යාගේ විපණුම් ශාඛා දා ගන්නවා. ඒ විපණුම් ශාඛාව විසින් නියෝජිතව දා ගන්නවා. නිෂ්පාදකගේ නියෝජිතව දා ගන්නවා. ඒ නියෝජිතව කාර්මික භාණ්ඩ බෙදා ගන්න දීලා ව්‍යාපාරිකයට භාණ්ඩ දෙනවා. මෙතෙන්දී වෙනස් වෙන්නේ අනිවාර්යෙන් මේ සම්බන්ධන පාර්ශවවල නම් ටික තමයි වෙනස් වෙන්නේ. කිසිම කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැත්නම් ඍජු ක්‍රමයේ කෙනෙක් නම් ඒකීය, දෙන්නෙක් නම් ද්විතීක, නැත්නම් තෘතීක. හරිද? ඔය තමයි පාරිභෝගික සහ කාර්මික භාණ්ඩ වල බෙදා හැරීමේ මේ ප්‍රවාහය වෙන්නේ. මේ පාඩමේ නැතත් මාකටිං කියලා ඔයාලට 13 වසරේ පාඩමක් දෙන ඒ පාඩමේ මේ ඇඳපු රූපසලන් දෙකම තියෙනවා. මේ ඇඳපු රූපසලන් දෙකම තියෙනවා. ඊට අමතරව සේවා බෙදාහැරීමක් තියෙනවා. සේවා බෙදාහැරීම අරිම සරලයි. සේවා රක්ෂණය ගැන හිතන්නකො. රක්ෂණය හරි මොකක්ද සේවාව ගැන හිතන්න. සේවා බෙදාගන්න පුළුවන් ආකාර තියෙන දෙකයි. එක්ක සේවාව සපයන පුද්ගලයන් බෙදා ගන්න. ඔබ දන්නවා සේවාවකදී සේවාව සපයන්නා සහ මේ සේවාව ලබා ගන්න පුද්ගලයා සම්මුඛ වෙන්නත් එපේ නේද? එතෙන්දී කෙලින්ම සේවා සපයන පුද්ගලයා බෙදා ගන්නවා. ඒකට කියනවා ඍජු ක්‍රමය. ඒතර ඉන්නවා සේවා සැපයුම් කරු. සේවා සැපයුම් කරු ඉන්නවා. හරි? මෙතන ඉන්නවා කවුද? සේවාදායකයෙක් ඉන්නවා. සේවාදායක. හරි සේවය ගන්න එක. ඍජු ක්‍රමය ක්ලයන්ට්ස් ලා කියලා කියන්නේ ඍජු ක්‍රමයට දෙනවා. ලෝයර්ස් ලා කෙලින්ම තමන්ගේ සේවාව සේවාදායකෙට දෙනවා. සමහර ලෝයර්ස් ලා ඉන්නවා තමන්ට බෙනෙස් ඉන්න බැරි නිසා තමන්ගේ නියෝජිතයෙක් ඒජන්ට් කෙනෙක් කියනවා සිද්ධිය බාරගන්න කියලා. නඩු දවසට උසාවියට ඒ තමන්ගේ ඒජන්ට් එක තමනුත් ඇවිල්ලා පොඩ්ඩක් වචනයක් දෙකක් දාලා ජජ් ගන්නවා මේ ප්‍රධානියා තමයි මේකට කතා කරන්නේ කියලා. ඒකට අපි කියනවා මොකක්ද ද්විතීක ක්‍රමය කියලා කියනවා. නියෝජිත ක්‍රමය නැත්නම් මේක කියන්නේ නියෝජිත ක්‍රමය. නියෝජිත ක්‍රමය. මේක ඔයගොල්ලන්ගේ මේ පාඩමේදී නැතුණත් මාකටිංగ్ පාඩමේ 13 වසරේ මාකටිංగ్ පාඩමේදී අර රූපසලම් දෙකත් එක්ක මේකක් තියෙනවා. එසා ඒක මේ ඉම්පෝටන්ට් අනිවාර්යයි. හරි පුතාලා බලන්න කාර්මික භාණ්ඩ බෙදා හරින්න තියෙන බෙදා හැරීමේ මට්ටම් ටික චුට්ටක් බලන්න. ක්‍රම ටික මට්ටම් ටික. right ඊළඟට අපිට තියෙනවා සිල්ලර වෙළඳාමේ නව ප්‍රවණතා පිළිබඳව සාකච්ඡා කරන්න. ප්‍රධාන නව ප්‍රවණතාවය තමයි අන්තර්ජාලය හරහා අලවීම තමයි ප්‍රධාන නව ප්‍රවණතාවය වෙන්නේ. හරි. ඒ වගේම සිල්ලර කඩවල අලුත් තාක්ෂණය භාවිත කරන කිරුම් මිනුම් උපකරණ barcode reader ආරක්ෂාව සඳහා CCTV කැමරා ඒ වගේ අලුත් තාක්ෂණය පාවිච්චි කරනවා. ඊළඟට නවීන විකුණුම් ක්‍රම තියෙනවා. ජංගම රතමගින් අලෙවි කරනවා, ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර තියෙනවා, තැපෑලෙන් අලෙවි කරන එක ක්‍රම සහ විදි පාවිච්චි කරනවා. ඒ වගේම සිල්ලර වෙළඳ ශේෂ්ත්‍රයේ තරගයක් වැඩි. ඒ වගේ සිල්ලර වෙළඳාමේ නවකතා ගණනාවක්ම තියෙනවා. පිටින් කීපයක් විතරක් හයිලයිට් කරගමු. පළවෙනි එක හයිලයිට් කරගන්න නව තාක්ෂණය භාවිත කිරීම. ඒ වගේම තුන්වෙනි එක මහා පරිමාණ සුපිරි වෙළසල් ක්‍රමේ ව්‍යාප්ත වීම. ඒ වගේම එකම වෙළසලක් තුළ විවිධ භාණ්ඩ හා සේවා සැපයීම. ඊට පස්සේ
ඍජු අලෙවිය වර්ධනය වීම නිෂ්පාදකයා මෙලෙසල ආරම්භ කිරීම සහ 6 වෙනි එක. ඒ වගේම 8 වෙනි එක ගැනුම් කරන අමතර ප්‍රතිලාභ නිතරම දෙනවා. ඒ වගේම තියුණු තරගයක් ඇති වෙන 10 වෙනි එක. ඒ වගේම මෙලෙසල රහිත සිල්වර් වෙනදාම ආරම්භ 12 වෙනි එක. ඒ වගේම 13 වෙනි එක ලියා ගන්න පුතේ. අන්තර්ජාල අලෙවිය වරහන් ඇතුලේ හරස්රක් ගහලා මංගත අලෙවිය අන්තර්ජාල අලෙවිය නැත්නම් මංගත අලෙවිය ප්‍රචලිත වීම මංගත අලෙවිය ප්‍රචලිත වීම අපි ඔයාලා මේ වරහන් ඇතුලේ යන ඔන්ලයින් ට්‍රේඩ් කියලා කියනවා ඔන්ලයින් ට්‍රේඩ් හරිද ඊට පස්සේ පුතාලා යන පිටවංග 7ට පිටවංග 7 තියෙනවා ක්වෙස්චන් එක බලන්න සිල්ලර වෙළඳාමේදී භාවිත කරන නවීන විකුණුම් ක්‍රම මොනවද කියලා අහනවා නවීන විකුණුම් ක්‍රම අලුත් විකුණුම් ක්‍රම එකක් තමයි නවීන විකුණුම් ක්‍රමයක් තමයි ස්වයං සේවා අලෙවිය. ඒ කියන්නේ අපිම ගිහිල්ලා බඩු තෝරගෙන ගන්න. ස්වයං සේවා අලෙවිය. ඒ වගේම තැපැල් අලෙවිය. තැපැලෙන් අලෙවි කරනවා. තැපැල් අලෙවිය. ඕඩර් එක ගන්නවා තැපැලෙන් අලෙවි කරනවා. තැපැල් අලෙවිය. ඔය තියෙන්නේ ඔය පත්තරයෙන් දැන්නීම දාන්නේ මුද්දර ලියලා ඇඩ්‍රස් එක ලියලා කවරයක් එවන්න. ඒ වගේ මේ මොකරි තියෙන ව්‍යාපාරයක් පටන් ගැනීම හරි මොනවා හරි දේවල් පිළිබඳ විස්තර ඇතුළත් පොත් පිටක් කියවනවා. වශීගුරුකම් නේ. ඔය දින ඔබව හැරගිය පෙම්වතා හෝ පෙම්වතිය වරතුනෙන් වශී කර ගෙන්වා දෙමි. ඇයගේ ඔහුගේ ඇඳුමේ කොටසක් නේද? නැත්තම් කෙස් කෑල්ලක් මොනවා හරි ඉවන්න කියලා කියනවා. ඒක මතුරුලා ආපහු යට යනවා. ඒවා වශී වෙලා යනවා කියලා තමයි කියන්නේ. එන බොරුකාරය. එහෙම වශී වෙලා යන්නේ නැහැ. මොකටද නේ? දාලා යන කෙනෙක් ආයෙ වශී කරලා ගෙන්නගෙන මක් කරන්නේ. හරි. තමාට වැරදිලා ගෑණිගේ ආච්චිගේ කෙල්ලගේ ආච්චිගේ මේ මොනවා හරි යවලා තියෙන්නේ. කෙස් ආච්චි එනවා ඉතින් පිටිපස්සෙන් එනවා ඉවර වෙන්නේ නැහැ. ඒ වශී කරලා ගෙන්න ගන්න බෑ. ඉතින් එතකොට තමාට එහෙම වශී ගුරුකම් කරන එකාගේ ගෑණිත් පැනලා ගිහින්. ඌට අනුගේ ගෑණි වශී කරගෙන ගෙන්න ගන්න උගේ ගෑණිව ගෙන්න ගන්න පුළුවන්. හරි මිනිස්සු රැවටෙනවා. අර පත්තරයක තිබුණලු මේ සතියකින් කෝටිපතියෙකු වන ආකාරය දැනගන්න ඔබේ ලිපිනය ලියූ මුද්දර කවරයක රුපියල් 50ක් බහා එවන්න විස්තර පත්‍රිකාවක් ලැබෙනවා කියලා. ඉතින් එක කොල්ලෙකුත් කැමතිලු සත් දෙකක විතර කෝටිපතියෙක් වෙන හැමෝම කැමති මිනිහත් රුපියල් 50ක් දාලා යවලා. මිනිහට පිළිතුරු ලිපියකුත් ඇවිල්ලා. ඒ කියන්නේ මිනිහ විශ්වාසයෙන් කැඩුවාම තියෙනවනේ පොඩි කොල කෑල්ලක ලියලා උඹත් මේකම කරපන් කියලා. උඹත් මේකම කරපන් කියලා. ඒ කියන්නේ ඔය හිතන්නකෝ ඔය රුපියල් 50 ආපු අපිට ලක්ෂ 10ක් විතර මිනිස්සු ලංකා මිලියන 21ක ජනගහනය ලක්ෂ 10ක් විතර ඕක දැකලා ලක්ෂ 10ක් විතර රුපියල් 50ක් කියලා. රුපියල් 50 වැඩි කරන්නකෝ ලක්ෂ 10 රුපියල් 50 වැඩි කරන්න ලක්ෂ 10යි. ඒතර උත්තරයක් එවු නිකම්ම කෝටිපතියෙක් වෙනවා. ඉතින් ඒ වගේ රැවටිලි තමයි ගොඩක් කරලා තැපල වල දාන්නේ තියෙන්නේ. තෝවා ලියන්න ඕන ස්වයං සේවා ක්‍රමය හරි තැපැල් වෙන දාම හරි ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර මගින් අලෙවි කිරීම. ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර මගින් අලෙවි කිරීම. ඒ වගේම ජංගම රත මගින් අලෙවි කිරීම. ජංගම රත මගින් අලෙවි කිරීම. ඒ වගේම පහසු ගෙවීමේ ක්‍රමය නැත්නම් වාරික ගෙවීමේ ක්‍රමය පහසු ගෙවීමේ ක්‍රමයට අලෙවි කිරීම. පහසු ගෙවීමේ ක්‍රමයට අලෙවි කිරීම. ඒ වගේම අන්තර්ජාලය හරහා අලෙවි කිරීම. අන්තර්ජාලය හරහා අලෙවි කිරීම. ඒ වගේම ඍජු අලෙවිය. ඍජු අලෙවිය කියන්නේ නිෂ්පාදකයා විසින්ම කෙලින්ම අලෙවි කරනවා. ඍජු අලෙවිය. ඍජු අලෙවිය. right. ඒ වගේ නවීන විකුණුම් ක්‍රම. ඊට පස්සේ පුතාලා තරතුණක් දාගන්න වෙළඳසල් රහිත සිල්ලර වෙළඳකමේ වර්තමානයේදී ජනප්‍රිය වෙමින් පවතින. ඒ කියන්නේ shops නේ. වෙළඳසල් නේ.
වර්තමාන ජනප්‍රිය වෙමින් පවතී. එසේ වෙළඳාම් සිදු කිරීම සඳහා භාවිත කරන ක්‍රම කවර? වෙළඳසැලක් නෑ නමුත් බිස්නස් එක කියන්නේ. එකක් ලියන්න තැපැල්ලලදී. තැපැලෙන් ඕඩර් එක ගන්නවා තැපැලෙන් බඩු යවනවා. තැපැල්ලලදී. ඒ වගේම තැපැල්ලලදී අන්තර්ජාල නැත්නම් මංගතලවිය. මංගතලවිය ඔන්ලයින් මාකටිං. මංගතලවිය නැත්නම් අන්තර්ජාල අලවිය. මංගතලවිය. ඊට පස්සේ ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර මගින් කොහෙල් තැනක විකුණුම් යන්ත්‍රයක් තියෙනවා බීම වර්ග දුරකථන සේවා ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍රය. හරි ස්වයංක්‍රීය විකුණුම් යන්ත්‍ර මගින්. ඒ වගේම රූපවාහිනිය අලවි ටීවී එක ඇඩ් එකක් දානවා අපි කෝල් කරාම අපිට භාණ්ඩ එවනවා. ටෙලි මාකටිං කියලා එකට කියන්නේ ටෙලි මාකටිං. හරිද? රූපවාහිනිය අලවි ඔය එක්සර්සයිස් මැෂින් නේමනේ ඔය ලස්සන ගෑල් ළමයි එක්සර්සයිස් මැෂින් පදින්නේ. ඒ වගේ දෙයක් ඉන්න ගත්තා. මම කියන්නේ මැෂින් එක. හරිද? ඊට පස්සේ ජංගම රත මගින් අලෙවි කිරීම ඔය බේකරි නිෂ්පාදන මල් පැල ඒ වගේ ජංගම රත මගින් අලෙවි කරනවා. ජංගම රත මගින් අලෙවි කිරීම. හරිද? ඒ වගේ දේ. right. නිශ්චිත පිළිතුරු සපයන කොටසද යමු. ඒකේ පළවෙනි පස්සේ බලන්න විශාල ප්‍රමාණයෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෑනුම්කරුට වෙළඳුන් විසින් කරන ලබන මිල අඩු කිරීම හඳුන්වන ප්‍රමාණය වැඩි කළ මිලදී ගන්නකොට කරන ලබන මිල අඩු කිරීම හඳුන්වන්නේ මොකක් කියලාද? ප්‍රමාණ වට්ටම කියලා. උත්තරය අංක 2. ඇතැම් නිෂ්පාදකින් වර්තමානයේදී ඍජු අලෙවියට වැඩි නැඹුරුතාවයක් දක්වනවා. ඒකට හේතුව අහනවා මොකක්ද කියලා. ඒකට හේතුව තමයි භාණ්ඩවල මිල අවම මට්ටමක තියාගන්න පුළුවන්. ඒ වගේම සිල්ලර වෙළඳාම තොග වෙළඳාමේ මිල් කර දක්වන ප්‍රධානම සාධකය වෙන්නේ මොකද්ද? මිලදී ගන්න ප්‍රමාණයද මිලදී ගැනීමේ චේතනාවද? මිලදී ගැනීමේ චේතනාව. උත්තරය අංක 7. එහා පැත්තට යමු. ඒ ඥාන අතරින් පස්සේ සිල්ලර වෙලෙන්දා කියන්නේ කවුද කියලා. සිල්ලර වෙලෙන්දා කියන්නේ උතන තියෙන උත්තර වලින් මොකක්ද? නිෂ්පාත මිලදීගෙන අවසාන පාරිභෝගිකයාට අලෙවි කරන්න. ඒ වගේම පස්වෙනි ඥාන සිල්ලර වෙළඳසැලක් ආරම්භ කරන්නකෝ එතරම් සැලකිල්ලට භාජනය නොකරන සාධකී වෙන්නේ මොකක්ද කියලා. සිල්ලර වෙළඳසැලක් ආරම්භ කරන කෙනෙක් සැලකිලිමත් වෙන්නේ පාරිභෝගිකගේ අධ්‍යාපනය ගැන බලන්නේ. දැන් බඩු ගන්නවා ආප්ප ගන්නාම අපෙන් අහනවා කවුන්සල් ඩිග්‍රියක් තියෙනවද කියලා. එහෙම ඩිග්‍රී තියන අය විතරද ආප්ප විකුණන්නේ? එහෙම නැහැ. පාරිභෝගික අධ්‍යාපනය කියන වැදගත් දෙක. හරි. හොඳයි අපි ඊළඟ ටික නම් සිල්ලර නාමයේ ප්‍රභේදනික පිළිබඳව මම ඊළඟ වීඩියෝ එකේදී පුතාලට කියලා දෙන්න. right. ආයිබෝවන්.